තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාටම. ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදුවුණු උතුම් වූ බිනර පුර පසළොස්වක පොහෝ දවස අද. ජාතියේ බුදු නාලිකාව බෞද්ධ ආරෝප වාහිනිය ඒ වගේම බෞද්ධ ගුවන් විදුලිය ඔබ වෙත සංනිවේදනය කරන පොහෝදා සජීව විකාශන මාලාවේ ශ්‍රී සද්ධර්ම සජ්ජායනාව අදත් මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ඒ සඳහා සිදු කළා වූ ගෞරවනීය ආරාධනාවෙන් උතුම් උදම් සභා මණ්ඩපයේ වෙත වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය ස්වාමින් වහන්සේ මාවනැල්ල මාවෙල මල්වතු විහාරවාසී මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ සහකාර විදුහල්පති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝබන සාහිත්‍ය ශූරී පූජනීය පන්නල ආනන්ද ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පළමුවෙන් සාදු නාද නංවා নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සදාවත්න දවසේ මේ සඳහා දායකත්වයේ ලබා ගනිමින් කටයුතු කරන්නේ සෑම පුරපසළොස්වක පොහෝ දවසකම බෞද්ධ රූපවාහිනියෙන් ඒ වගේම බෞද්ධ ගුවන් විදුලියෙන් සජීවීව මේ ධර්මදේශනාවන් වෙනුවෙන් පින්බර දායකත්වයේ ලබා දෙමින් බෞද්ධ මාධ්‍ය ජාලයට ශක්තියක් ලෙසින් කටයුතු කරන අමෘතා සුවඳ හඳුන්කూరు නිෂ්පාදනය කර බෙදා හරින ඩාලි බට්ලර් සහ සමාගමේ සන්නාම කළමනාකරු අනුර මාන්නප්පෙරුම මහතා ශාන්ත පෙරේරා මහත්මයා බුවනක මනම්පේරි මහත්මයා ප්‍රධානම කාර්ය මණ්ඩලයේ පින්වත් පිරිස ඒ වගේම ශ්‍යාමා අබේකෝන් මහත්මිය සහ කාලිංග බණ්ඩාර වනසුන්දර මහත්මයා ප්‍රධානම පවුලේ පින්වත් පිරිසත් අද මේ දේශනාව වෙනුවෙන් දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරනවා. එහෙමනම් ඒ සදැහැති පින්වත් පිරිසත් සිහිගන්වමින් පළමුවෙන් අප ලෞතුරු තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජාවන් සිදු කරන්නටත් ඉන් අවසන ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙහත් වට්ටිය පිරිකන්වමින් දේශනාව වෙනුවෙන් ආරාධනා කරන්නට මම දැන් අවස්ථාව ලබා දෙනවා. බෞද්ධ මාධ්‍යාලය අධ්‍යක්ෂ ජෙනරාල් සම්මානිත මහාචාර්ය රෝහණ ගරුතර මැතිතුමන්ට ඒ වගේම බෞද්ධ මාධ්‍යාලයේ පරිපාලන හා මූල්‍ය අධ්‍යක්ෂ මහේෂ්ද අල්විස් මැතිතුමන්ට ඒ අතර වාරයේ හේවිසි කලාකරුවන් විසින් ශබ්ද පූජාවන් පවත්වනවා ඇති. समन्ता चक्रवालेषु गच्छन्तु සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ ආයං භාදං
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අස්සේව නාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්ත සදා බී වන්දනීය ත්‍රිනිකායික මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු සදා පූජනීය උතුම් මහා සංඝ රත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභීලාසී සදැහැති මව් දෙමව්පියන් දූ දරුවන් සහිත වාසනාවන්ත පින්වතුනි සූදානම මේ උතුම් පුරපසළොස්වක පොහෝදා නිවසල සිට සීල භාවනාවෙහි යෙදෙන පින්වත් උවැසියන්ගේ ධර්ම ඥානය වැඩි දියුණු වීම පිණිසත් එවැගේම මේ උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන අද සදැහැති දායකත්වයේ දරන පින්වත් පවුල්වල මව් දෙමව්පියන් පුංචි දුවල පුතාලා සහිත ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාගේම ධර්ම ඥානය වර්ධනය වීම සඳහාත් සසර මගට කුසල් පූර්ණයේ සඳහාත් මේ උතුම් ධර්මානුශාසනාව දේශනා කරවාගෙන ශ්‍රවණය කරන්නටයි හැම දිනාම බලාපොරොත්තුවෙන් කටයුතු කරනු ලබන්නේ. අද හැම දිනාම සමස්ත මානව වර්ගයාටම කනගාටුදායක ආකාරයට මෙවැනි උතුම් පුරපසළොස්වක පොහෝ දිනයන්හිදී ස්වකීය නිවස තුල සිටම උපෝසත අෂ්ටාංග සීලයෙහි පිහිටලා ධාර්මික දිවි පැවැත්මකට හුරු වෙන්නට සිද්ධ වෙලා තියෙන කාල වකවානුවක්. අපි මේ කාල වකවානුව පරිවර්තනය කරගන්නට ඕන අපේ
ජීවිතවල අභිවෘද්ධිය සාධනය කර ගැනීම සඳහා අපි කවුරුත් දන්න පරිදි රෝග වසංගතයකින් මේ මුළු මානව වර්ගයාම කනස්සල්ලට පීඩාවට පත් වෙලා ඉන්න කාලවකවානුවක් මේ ගෙවෙමින් පවතින්නේ. මේ වගේ කාලවලට කියනවා කාල විපත්ති කාල කියලා. කාල විපත්ති කාල. ලෝකයේ කාල විපත්ති කියන එක සාමාන්‍යයි. එයද අපි සාමාන්‍ය සිද්ධියක් හැටියට දකින්නට අවබෝධ කරගන්නට පුරුදු වීම අතිශයින්ම වැදගත්. ඒ වගේම මේ මුළු මහත් විශ්වයේම තියෙන හැම දෙම අනිත්‍යයි. මේ විශ්වයේ තියෙන හැම දෙම අනිත්‍යයි. එතන ඉඳලා මේ රෝග වසංගතයේ දිහා අපි බලමු ධර්මානුකූලව. ලොව පවතින සියල්ල අනිත්‍ය නම් මේ දවස්වල පවතින කොරෝනා රෝගයත් ඒ අනිත්‍ය ධර්මතාවයට අයිති. ඒ තුලින් අපට පසක් වෙන්නේ කොරෝනාද ආරම්භ වුණා, උත්පාද පටන් ගත්තා. තිති පවතිනවා. මේ දවස්වල සක්‍රීයව පවතිනවා. ඒ ලෝකයේ ස්වභාවය. ආරම්භුණා, පැවතුණා, උත්පාද, තිති, භංග, විනාශ ස්වභාවයටපත් වෙනවා, නැති වෙලා යනවා. තව ඊටාම කෙටි කාලයකින් මේ රෝග බිය නැති වෙලා යනවා, පහ වෙලා යනවා. එයද අනිත්‍යයි. ඒ නිසා මේ අනිත්‍යතාවයෙන් යුක්ත ලෝකේ නিত্য කිසිවක් නැති නිසා කොරෝනා රෝගයේද අනිත්‍යතා ධර්මයට යටත් නිසා එයද ඉක්මනින් ලෝකෙන් පහව යනවා. අපි පරිස්සම් වී සිටීම ඒ කාලවකවානුව තුළ අතිශයින්ම වැදගත් භාවයටපත් වෙනවා. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ සිද්ධාර්ථ කුමාරයා හැටියට උත්පත්තිය ලබන්න තව්තිසා දෙව්ලොව ඉඳලා විවරණ ලබාගෙන සූදානම් වෙන අවස්ථාවේ අපේ සිද්ධාර්ථ බෝධිසත්ව කුමාරයා දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ දිහා බැලුවා. අපේ පාසල්වල පුංචි දුවල පුතාලා, අපේ අම්මා අප්පච්චිලා, වැඩිහිටි මව් දෙමව්පියෝ, ගිහි පැවිදි අපි හැම දෙනාම දන්නවා සිද්ධාර්ථ බෝසත් කුමාරයා තව්තිසා දෙව්ලොව සිට මනුලොවට එන්න පෙර එතුමා පස් මහ බැලුම් බැලුවා කියලා. පංච මහා විලෝකන කියලා කියනවා. මේ පස් මහා බැලුම් බලනකොට මනුෂ්‍ය ලෝකෙට එන්න සූදානම් වෙලා ඉස්සෙල්ලාම බැලුවේ කාලය. කාලය බැලුවා. ඇයි ලෝකයේ සමහර කාල තියෙනවා කාල විපත්ති ඇති වෙන කාල. සම්මා සම්බුද්ධත්වයට පත්වීමට සමතින් සපාරමී ධර්ම පුරලා සාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පූරිත පාරමී ධර්ම
සම්පූර්ණ කරමින් බුද්ධ රාජ්‍ය සඳහා පැමිණෙන මේ කුමාරයා කාලය බැලුවේ උන්වහන්සේගේ බුද්ධ කාලය තුල ජීවමානව වැඩ ඉන්න බුද්ධ කාලය තුල මනුෂ්‍ය ලෝකේ කාල විපත්තියක් ඇති වෙනවද කියලා බැලුවා. එහෙම වුණොත් බුද්ධ කෘත්‍ය හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා කාලය කුමන කාලයක්ද කියලා බැලුවා. අපට පුරා වසර ගණනාවක් කාලයේ දීපේ දේශයේ කුලයේ මව කියන මේ පංචමහා විලෝකන වල කාලය කියන එක පිළිබඳව ලොකු අවබෝධයක් තිබුණේ නැහැ කාලයේ වටිනාකම පිළිබඳව. නමුත් අද දවසේ අපට ඊටාම හොඳට වැටහෙනවා ඇයි බෝධිසත්ව කුමාරයා දෙව්ලොව ඉඳලා කාලය බැලුවේ කියලා. කාල විපත්ති කාලයක් ඒ බුද්ධෝත්පාද කාලයට මැදි වුණොත් බුදුහාමුදුරු ජීවමාන ඉන්න කාලයට එහෙම කාලයක් ඇතුළත් වුණොත් බුදුහාමුදුරුවන්ගේ පහළ වීමෙන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙනවා. සිව්වණක් පිරිස ඇති කිරීමේ කාර්ය දුෂ්කර වෙනවා. මුළු ලෝකයක් නිවන් මගට යොමු කිරීමේ බුද්ධ කෘත්‍ය කරන්න බැරි වෙනවා. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය තුලින් සෞසත කෙලෙස් මලින් මුදවා නිවන නැමැති ෂේම භූමියට යොමු කරවන්න අමාරු වෙනවා. දුෂ්කර වෙනවා. ඒ නිසා බෝධිසත්ව ගුණෝපේත ඒ දේව පුත්‍රයා දිව්‍ය ලෝකයේ ඉඳලා බැලුවා මනුෂ්‍ය ලෝකයේ දිහා. උන්වහන්සේගේ ආයු කාලය අවුරුදු 80යි. මේ අවුරුදු 80 නැමැති කාලය තුල කාල විපත්තියක් නැහැ. එහෙමනම් මනුෂ්‍ය ලෝකයට යන්න කාලය සුබයි. එහෙම කාලය ගැන බලලා තමයි බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙන්නේ මව් කුස පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. ලෝකේ නරක කාල තියෙනවා. ඒක සාමාන්‍යයි. ඒ නිසා අපි හැමදෙනාම ඉතාමත් හොඳට අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕනි. මට තව කාරණයක් සිහිපත් කරන්නට ඕනි අද දවසේ. නිවසල සිට ඉතාමත්ම හොඳට පෙරදාටත් වඩා ධාර්මිෂ්ඨ ජීවිතයක් ගෙවන අපේ පුංචි දුවා දරුවන්ට වැඩිහිටියන්ට අම්මා අප්පච්චිලාට මේ කාලය ඊටාම අවබෝධයෙන් පින් කුසල් කරමින් ගත කරන්නට සුදුසු අපේ ජීවිතේ ලැබුණු හොඳ කාලයක්. හොඳ විවේක කාලයක්. විශාල වශයෙන් අපි අධික ලෙස වෙහෙසටපත් වෙලා වෙහෙසකාරී ගමනක නිරත වෙලා හිටිය පිරිසක්. පින්කමක් කරන්නට නිදහසේ ටිකක් ඉන්නට විවිධ දේවල් අධ්‍යයනය කරන්නට දහම් පොතපත පරිශීලනය කරන්නට අපට කාලය මදිව තිබුණු කාලයක්. දැන් කාලය හොඳට තියෙනවා. හොඳට කාලය තියෙනවා. දැන් පරිේෂණ කරන අයට පරිේෂණ කරන්නට, ගවේෂණ කරන අයට ගවේෂණ කරන්නට, පොත්පත් ලියන විද්‍යාර්ථීන්ට පොත්පත් ලියන්න, දුවල පුතාලට ගොඩාක් පොතපත කියවලා දැනුම් සම්භාරයක් ඇති කර ගන්නට මේ කාලය නිදහසේ සකීය නිවසේ සිට පාවිච්චි කරන්න පුළුවන්. මමත් පෞද්ගලිකව පාසලක ගුරුවරයෙක් හැටියට මම මගේ ඉස්සරහට ආපු දුවල පුතාලට උගන්වන්න බැරි වුණු පාඩම් ටික මම තනියෙන් අධ්‍යයනය කළා. නැවත නැවත අධ්‍යයනය කළා.
ඊට අදාළ ග්‍රන්ථ ත්‍රිපිටකය පරිේශණය කළා, අධ්‍යයනය කළා. අධ්‍යයනය කළා අද වෙනකොට මම සතුටින් ඉන්නවා. මම උසස් පෙළ දරුවන්ගේ බෞද්ධ ශිෂ්ටාචාරය පොත් දෙකම රචනා කරලා දුවගේ පුතාගේ අතට පත් කිරීම සඳහා සූදානමින් ඉන්නවා. මේ කාලේ මම පාවිච්චි කරා ඒ ග්‍රන්ථකරණයට. ඒ ග්‍රන්ථ දෙක පොත් දෙක දුවගේ පුතාගේ අතට හම්බ වුණාම බෞද්ධ සංස්කෘතිය ඉගෙන ගන්න දුවෙකුට පුතෙකුට වෙන කිසිම ග්‍රන්ථ පරිශීලනයකින් තොරව ඒ සාමාර්ථයක් කරා ගමන් කරන්නට පුළුවන් සියලු දැනුම මම මේ ග්‍රන්ථ රත්නයේට ඇතුල් කළා. අතීත විභාග වලින් අතීත ප්‍රශ්න පත්‍ර වලින් උකහාගත් බොහෝ කරුණු දේක රාශී කරගෙන පරිශීලන ග්‍රන්ථ සියල්ල ඒ සඳහා පරිශීලනය කරා ඒව ඇතුල් කළා. මම මේ කාරණේ මතක් කළේ ඒ වගේ ශාස්ත්‍රීය පැත්තකට යොමු වෙලා මේ කාලය ඇඬු කඳුලින් ඉන්නේ නැතුව සතුටින් ගෙවන්න. ඒත් එක්කම මම කොළඹ නුවර මහා මාර්ගයට ආසන්නයේ වැඩ ඉන්න නිසා මට ඇහෙනවා නිතර දෙවේලේ ගිලන් රථ ප්‍රධාන පාරේ ධාවනය කරනවා. ගිලන් රථයක නලා නාදයක් ඇහෙන හැම වෙලාවකම මට දවසකට 100 සැරයක්ද ගිලන් රථයක නලා නාදයක් ඇහෙන්නේ මම ආශිර්වාද කරනවා. ඒ ගිලන් රථයේ නලා නාදය ඇහෙන මොහොතේම මම ආශිර්වාද කරනවා. ඒ ගිලන් රථයේ යන රෝගියා සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා. නැත්තම් අපට මේ නලා නාදයේද බියගෙන දෙන්නක් බවට පත් වෙනවා. ඇහෙන මොහොතේම සුවපත් වේවා කියලා සත්‍යක්‍රියා කරන්න, ආශිර්වාද කරන්න. මම රටේ අම්මා අප්පච්චිලා දුවල පුතාලා හැමෝටම අද දවසේ මතක් කරනවා. එහෙම අපි මේ කාලය අපිට යහපත පිණිස, අපේ සාංශාරික ගමනට යහපත පිණිස මේ කාලය පරිහරණය කරමු, පාවිච්චි කරමු. එහෙම වුණාම මේ කාලය අපට ලැබුණු අනුහාසාත්මක කාලයක් හැටියට අපට සලකන්න පුළුවන්කම ලැබෙනවා. මනුෂ්‍ය ලෝකයේ උපදින මිනිස්සු අතරින් අපි මේ කාලයේ අවබෝධ කරගන්නට ඕන කාල විපත්ති කාලයකට කොටු වෙලා මැදි වෙලා ඉන්න අපිද හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕන මේ ලෝකයට එන මිනිස්සු පිළිබඳව. කාල විපත්තියක් පවතින කාලයක උවද මිනිස්සු වර්ග දෙකක් මනුෂ්‍ය ලෝකේ උපදිනවා. එක වර්ගයක් තමයි කාල විපත්තියේ ගොදුරක් බවට පත් වෙලා කාල විපත්තිය තුලින් මරණයටපත් වීමට සංසාරේ පුරුදු පුහුණු කරගෙන ආව අය. ඒගොල්ලෝ මරණයටපත් විය යුත්තේ කාල විපත්තියක කොටස්කරුවෙක් වෙලා. එහෙම පිරිසක් මනුෂ්‍ය ලෝකයට එනවා කාල විපත්ති කාලයක ජීවත් වෙන්න. දැන් සිද්ධාර්ථ බෝසත් කුමාරයා ඇයි ඒ කාල විපත්ති කාලේ මගහැරලා පිළිසිඳ ගන්නේ? ඉබඳු කාල විපත්ති කාලයක ඉපදීමට තරම් ප්‍රමාණවත් අකුසල් සිද්ධ කරලා නැතිවීම. දැන් ඇයි එහෙනම් අපි මේ කාල විපත්ති කාලයක උපදින්නේ? මේ කාල විපත්ති කාලයක උපදීමට තරම් අපි ඊට ගැළපෙන මේ දුක වේදනාව සංతాපය විඳීමට ගැළපෙන අකුසල කර්ම අපි ගාව තිබිලා තියෙනවා. ඒ නිසා අපි මේ කාලේ ඉපදුණා. එහෙම ඉපදිච්ච අය අතරින් කාල විපත්තියේ ගොදුරක් බවට පත්වීමටද සුදුසුකම් ඇති අය ගොදුරක් බවට පත් වෙලා සුපුරුදු පරිදි සාමාන්‍යයි මනුෂ්‍ය ලෝකයෙන් දෙවෙනි ලෝකයකට යන එක මරණයටපත් වෙනවා.
ඒත් එක්කම තව පිරිසක් උපදිනවා එසේ කාල විපත්තියක් පැවතුනත් එහි ගොදුරක් බවට පත් නොවි කටයුතු කරන්න පුළුවන් පුණ්‍ය මහිමේ තියෙන පිරිසකුත් ඒ කාලෙම උපදිනවා. එහෙම පිරිසකුත් ඒ කාලෙම උපදිනවා. දැන් අපි හැම වෙලාවෙම හිතන්නට ඕන මේ වර්ග දෙකම මේ දවස්වල ජීවතුන් අතර ඉන්නවා. අපි මහන්සි වෙන්නේ මොකද්ද? කාල විපත්තියක් පවතින කාලයක උවද ඒ කාල විපත්තියේ ගොදුරක් බවට පත් නොවීමට සංසාරේ පුරුදු කරලා පුහුණු කරලා තියෙන කුසලය උද්දීපනය කරගන්නට වඩාත් ධාර්මික ජීවිතයක් ගත කරමින් පරිස්සම් වී සිටීම. ඒ දෙකම වැදගත්. ධාර්මික ජීවිතයක් ගත කරනකොට සාංශාරික කුසලය ඉදිරිපත් වෙන මෝදු වෙනවා. ඒ කුසලය උඩට එනවා, මතුවලා එනවා. ඒ කුසලය ඊළඟට විපාක දෙන්න පටන් ගන්නවා. සංසාරේ කරලා තියෙන කුසලය. ඒ කුසලයට හොඳට විපාක දෙන්න අපි පරිසරය හදනවා. සංචරණයේ සීමා කරලා අපි මේ පරිසරය හදලා දෙනවා ඒ කුසලයට විපාක දෙන්න. ඔය සංචරණයේ සීමා කරන්න කියලා කියන්නේ මේ භයානක රෝගී ගොදුරක් බවට පත් නොවි සිටීමට සසර පුරුදු කළ පුහුණු කළ පිනට උද්දීපනය වෙන්නට මෝදු වෙන්නට එය කුසල විපාකයක් බවට පත්වෙන්නට පරිසරය සකස් කරලා දෙන්න කියලායි ඔය කියන්නේ. ඒක නීතියක් නෙමෙයි, ඒක දඬුවමක් නෙමෙයි, ඒක අපට අනුහාසාත්මක බලයක්. සංසාර කුසලය විපාක දීමට අවස්ථාව සලසා දීමක්. එනිසා සතුටින් ඉන්න. ඇයි මම සංචරණයේ සීමා කරලා ඉන්නේ? මගේ සාංශාරික කුසල් වලට විපාක දෙන්න ඉඩ දීලා තියෙනවා. ඇයි මම පරිස්සම් වෙන්නේ? මේ වගේ විපත්ති කාලයක පරිස්සම් වෙලා ඉන්නේ මට සංසාර කුසලය විපාක දෙන්න අවස්ථාව සලසා ගැනීමට. එහෙම අපි අලුතෙන් හිතමු. අලුතෙන් හිතලා අපේ ජීවිතවල වටිනාකම තේරුම් අරගෙන මේ කාලය කාල විපත්ති කාලයක් වුවද අපි තාමත් හොඳට කටයුතු කරන්නට උත්සාහයක් දරන්නට මහන්සි වෙන්න පුංචි දුවල පුතාලගේ ඉඳලා වැඩිහිටි මව් දෙමව්පියන්ට මේ මතක් කළේ හැමදෙනාගේම ජීවිත වටිනා නිසා ඒ ජීවිත සුරක්ෂිත ජීවිත බවට පරිවර්තනය කර ගැනීම සඳහා ඒ ධර්මෝපදේශයේ සිහිපත් කරමින් අද අපේ ධර්මානුශාසනාව සඳහා මම මාතෘකාව හැටියට තෝරා ගන්නට යෙදුනේ සුත්ත නිපාතයේ චූල කියන වග්ගයට අයිති මහා මංගල සූත්‍ර දේශනාව. මහා මංගල සූත්‍රය අපේ අම්මා අප්පච්චිට පුංචි දුවල පුතාලට පුංචිම දරු පැටවුන්ට පවා මහා මංගල සූත්‍රය කටපාඩම් හොඳට වන පොත් වෙලා තියෙනවා. තුන් සූත්‍රයේ හැටියට මහා ආනුභාව සම්පන්න සූත්‍ර දේශනා තුන ඇතුළත මහා මංගල සූත්‍රය පළමු සූත්‍රයේ හැටියට ඇතුළත් වෙලා තිබෙනවා. මහා මංගල සූත්‍රය කියලා කියන්නේ ශාසනයට පිවිසීමේ දොරටුව, උත්තරීතර මනුෂ්‍ය ධර්ම. ශාසනකාමී ජීවිතයකට පිවිසීමේ දොරටුවේ තියෙන උත්තරීතර මනුෂ්‍ය ධර්ම ටික තමයි මේ මංගල සූත්‍ර දේශනාව තුළ ඇතුළත් වෙලා පවතින්නේ. එනිසා අපට මේ සූත්‍රය පිළිබඳව මේ දහම් කරුණු ටික පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන් නම් අපේ ජීවිත මේ කාලයටත් වාසනාවන්තයි. මේ අද දවසට ඉතාමත්ම වාසනාවන්තයි.
ඒ නිසාමම තමයි මේ උතුම් පුන් පෝදා මම ධර්ම මාතෘකාව හැටියට මේ සූත්‍ර දේශනාව තෝරා ගත්තේ. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ සාංශාරිකව සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ සසර පූරිත පාරමිතා ධර්ම සම්පූර්ණේ කරමින් ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ නියත විවරණ ලබා ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ජේතවනාරාමයේ නම් වූ ශුද්ධ වූ පින්බිමේ වැඩ ඉන්න දවසකයි මේ ධර්මානුශාසනාව පවත්වන්නේ. බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටියට මුළු ඉන්දියාව පුරාවටම උන්වහන්සේ පහළ වුණු බව ආරංචි වුණේ නැහැ. මුළු ලෝකේ පුරාවටම ආරංචි වුණේ නැහැ. යම් සීමිත ප්‍රදේශයක විතරයි අවුරුදු 45ක් තරම් පුංචි කාලයක් තුළ බුදුහාමුදුරුවෝ පිළිබඳ ආරංචිය පැතිරුණේ. සමහර ප්‍රදේශවල අය දැනගත්තේ නැහැ. අද වගේ දියුණු මාධ්‍යයක් තිබුණේ නැහැ. ඒ නිසා සමහර උදවිය බුදුහාමුදුරුවෝ පහළ වුණ බව දන්නේ නැහැ. මෙන්න මේ විදිහට බුදුහාමුදුරුවෝ පහළ වුණ බව දන්න අයත් නැති අයත් ගොඩාක් හිටියේ බව මතකයේ තියාගන්නට ඕනි අපි. බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඉන්න යුගයේ ඉන්දියාවේ මධ්‍ය දේශයේම එක ප්‍රදේශයක මිනිස්සු ටිකක් නිතර ඒගොල්ලෝ තැන් වල රැස් වෙලා රැස්වීම ශාලා අපි ලංකාවේ කියන්නේ අම්බලම කියලා. ඒ වගේ ස්ථානවල රැස් වෙලා සාකච්ඡා කරන විවිධ දේවල් පිළිබඳව. අපේ රටෙත් අම්බලමේ ඉස්සර ගොඩාක් හොඳ සාකච්ඡා තිබිලා තියෙනවා. රට පිළිබඳව සාකච්ඡා, විවිධ ධර්ම කරුණු පිළිබඳ සාකච්ඡා, සාහිත්‍ය පිළිබඳ සාකච්ඡා, රජවරු පිළිබඳ සාකච්ඡා එහෙම තිබිලා තියෙනවා. දැනුගත් අය කතා කරනකොට අම්බලමේ පිලේ බැම්මේ වාඩි වෙලා අනිත් අය අහගෙන හිටියා. අපිට එහෙම අම්බලන් සංස්කෘතියක් තිබුණා. ඉන්දියාවෙත් තිබුණා එහෙම. මේ වගේ ඒ ශාලාවල තැන්වල ඒකරාශී වෙලා විවිධ අය විවිධ දේවල් පිළිබඳව කතා කරමින් ඉන්න අතරේ අපි මේ කියන ජන කණ්ඩායමේ මේ විවිධ මාතෘකා සාකච්ඡා කරමින් බුද්ධි ගලණයක් සිද්ධ වෙන වෙලාවේ බුද්ධි දෝලනයක් සිද්ධ වෙන වෙලාවේ සමාජය තුළ මංගල කරුණු පිළිබඳව හොයන්ට මිනිස්සු පටන් ගත්තා. ඒගොල්ලන්ට අලුත් අදහසක් ආවා මොනවද මේ මංගල කියන්නේ කියලා. මංගල කියන්නේ සුබ දේවල්. මොනවද මේ ලෝකයේ තියෙන සුබ දේවල්? දැන් ඒගොල්ලන්ගේ සාකච්ඡාවට මාතෘකාවක්. මොනවද මංගල? මේ සාකච්ඡාව වහම ඇති වෙද්දී විවිධ අදහස් ඉදිරිපත් වුණා. මංගල කියන්නේ මේ දේවල් මංගලයි කියලා. එහෙම අදහස් ඉදිරිපත් වෙන වෙලාවේ එක මිනිස්සෙක් හිටියා. එයාගේ නම දිට්ඨ මංගල. දිට්ඨ මංගල කියලා මහත්තේ මිනිස්සේ එක්තරා පුජ්‍යලේ. එයා මේ සාකච්ඡාවේදී අදහසක් ඉදිරිපත් කළා. අදහස් ඉදිරිපත් කරන්නේ දිට්ඨ මංගල. එයා කියනවා මංගල කියන්නේ දකින දේවල්ය කියලා. මංගල කියන්නේ දකින දේවල්. හිමිදිරි උදෑසන අපේ හිත සතුටු කරන ගීත වගේ ලස්සන ස්වරයෙන් කතා කරන පක්ෂියෙක් දැක්කොත් කුරුල්ලෙක් දැක්කොත් එය සුභයි, එය මංගල්‍යයක් කියලා මේ දිට්ඨ මංගල ඔන්න අදහසක් ඉදිරිපත් කරනවා. එයා කියනවා උදේට ඒ වගේ ලස්සනට කෑකෝ ගහන ගීත කියන කතා කරන කුරුල්ලෝ දැකීම මංගල්‍යයි. බෙලිගස් දැකීම මංගල්‍යයි. ගැබිනි මාතාවක් දරුවෙකු කුස හොයාගෙන ඉන්න
උත්තරීතර මව් කෙනෙක් දැකීම මංගල්‍යයක්. පුංචි දුවෙක් පුතෙක් දරුවෙක් දැකීම මංගල්‍යයක්. පුන් කලසක් දැකීම මංගල්‍යයක්. අජානීය අශ්වයෙක් දැකීම මංගල්‍යයක්. එළ ගවයෝ මී ගවයෝ දැකීම මංගල්‍යයක්. දැන් මේ වගේ සුබ මංගල දර්ශන කීපයක් මෙයා කියලා දෙනවා. බොහෝ පිරිස් ඒ ගැන කල්පනා කළා. ඇතමුන් විශ්වාස කළා ඔව් ඒ ඔක්කොම අපිට සතුට ගෙනල්ලා දෙන දේවල් ඒවා තමයි මංගල්‍ය කියන්නේ. ඔය අතර හිටිය තව පිරිසක් අපි දකින්නේ මේවා විතරද? අසුබ දේවල් දකින්නේ නැද්ද? අපි අසුබ දේවලුත් දකිනවා. ඒ නිසා දකින දේටම මංගල්‍ය කියන්න බෑ කියලා තවත් පිරිසකට අදහසක් ආවා. ඒ අතර හිටියා සුතමංගල කියලා මහත්තයෙක්. එයා තවත් නවමු අදහසක් ඉදිරිපත් කළා. එයා කිව්වා දකින දේ මංගල්‍ය වෙන්න බෑ. දකින දේ අතර තියෙනවා දැකීමට අකමැති දේවල්. ඒ දෙකම දකින නිසා දැකීම මංගල්‍යයක් වෙන්නේ නැහැ. එයා කියනවා අසන දේ මංගල්‍යයි කියලා. එයාගේ නම මුතමංගල, අදහසට කියන්නේ මුතමංගල කියලා. එයා කියනවා හිමිදිරි උදෑසන මෙන්න මේ වගේ වචනයකින් සුබ පැතුවොත් වඩ මාන සුමන සිරිවර්ධන ඔය වගේ නමකින් ආමන්ත්‍රණය කළොත් ඒ වගේ වචනයක් ඇහුනොත් ඇහෙන්න සැලැස්සුවොත් අන්න ඒ අසන දේ සුභයි එය මංගල්‍යයි කියලා එයා අදහසක් ඉදිරිපත් කළා. ඒ ගැනත් බොහෝ අය සාකච්ඡා කළා මේ අම්බලමේනේ. සාකච්ඡා කරනකොට ඇතමෙකුට අදහසක් ආවා එහෙම වෙන්න බෑනේ. ඔය වචනවලට හැරත් අපිට තවත් හිතට කනගාටුව ඇති වෙන වචනත් කියනවනේ මිනිස්සු. කියවෙනවනේ මිනිස්සුන්ට. ඒ නිසා අසන දේම සුබ වෙන්න බෑ. දකින දේම සුබ වෙන්නත් බෑ. අසන දේම සුබ වෙන්නත් බෑ. මෙතන හිටියා මුතමංගල කියලා තවත් මහත්තයෙක්. මුතමංගල අලුත් අදහසක් ඉදිරිපත් කළා. එයා කියනවා ඔය දිට්ඨමංගල කියන දකින දේටත් වඩා මුතමංගල කියන අසන දේටත් වඩා ලෝකේ මංගල්‍ය වෙන්නේ විඳින දේ. විඳින දේ මොනවද විඳින්නේ? හිමිදිරි උදෑසන සුවඳ මල් සුවඳ විඳීමට ලැබීම මංගල්‍යයක්. ඒ වගේම දත් මදින්ට හෝ මිහිරි දැහැටි අපේ පුංචි දොළ පුතාලා අම්මා අප්පච්චිගෙන් වැඩිහිටියන්ගෙන් මොනවද දැහැටි කියලා ඇහුවොත් කියලා දෙන්න. දැහැට්ටක් හපන්න ලැබුණොත් එයින් ලැබෙන මිහිර ඒක විඳීම සතුටක් මංගල්‍යයක්. ස්පර්ශය ශරීරයට ලැබෙන ස්පර්ශය මිහිරි ස්පර්ශය ඒක විඳීමක් ඒක මංගල්‍යයක්. මල් පළතුරු ඒ වගේ දේවල් ගෙඩි පළතුරු ගෙඩි ඒවා ස්පර්ශ කරන්න ලැබීම මංගල්‍යයක්. ඒ වගේම ශරීරයේ ආලේප කරන ආලේපන මිහිරි සුවඳ ගෙනලා දෙන ඒවා ආලේපනය කිරීමට ලැබීම මංගල්‍යයක්. ඒ වගේම හොඳ සලු පරිහරණය කරන්න ලැබීම හිස පළඳනා හැටියට ඇඟ පළඳනා හැටියට මිහිරි සලුපිලි පරිහරණය කිරීමට ලැබීම මංගල්‍යයක්. කවුද කියන්නේ? මුත මංගල. දැන් මේ විදිහට දිට්ඨ මංගල කියලා දකින දේ මංගල්‍යයි. සුත මංගල කියලා අසන දේ මංගල්‍යයි. මුත මංගල කියලා විඳින දේ මංගල්‍යයි කියලා මේ රැස්සුණු පිරිස
පුරා මාස 4ක් තිස්සේ මොනවද මංගල කියලා විවිධ සාකච්ඡා කරමින් හිටියා. මේ සාකච්ඡාව පුරා මාස 4ක් ගත වෙද්දී සාකච්ඡාවට මනුස්ස ලෝකයේ මිනිස්සුන්ට ඊටාම කිට්ටුවෙන් මිත්‍රව කටයුතු කරන දේව කොට්ටාසයක් ඉන්නවා. ඒ දෙවිවරුන්ට කියනවා භූම්‍යස්ත දෙවිවරු කියලා. ඔන්න අපේ අම්මා අප්පච්චි පුංචි දුවල පුතාලා හොඳට කල්පනා කරන්න ඕනි දෙයක් තමයි මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන්නේ අපි කරන සාකච්ඡා අපි කරන කතාබහ අපේ සිත්වල තියෙන ආකල්ප සිතිවිලි අපට මනුස්ස ලෝකේ මිනිස්සුන්ට මිත්‍රත්වයෙන් ඉන්න භූම්‍යස්ත කියන දෙවිවරුන්ට දැනෙනවා. පොළවට කිට්ටුවෙන් ඉන්න දෙවිවරුන්ටනේ භූම්‍යස්ත දෙවිවරු කියලා කියන්නේ. ඒ දෙවිවරුන්ට මිනිස්සුන්ගේ සාකච්ඡා ඇහෙනවා දැනෙනවා. මිනිස්සුන්ට මිත්‍රයි මේ භූම්‍යස්ත දෙවිවරු. භූම්‍යස්ත දෙවිවරුන්ට මේ සාකච්ඡාව ඇහුණා පුරා මාස 4ක් තිස්සේ යන. භූම්‍යස්ත දෙවිවරු බැලුවා ඇත්තටම මොනවද මංගල කියන්නේ. එයාලටත් විසඳුමක් හම්බ වුණේ නැහැ. භූම්‍යස්ත දෙවිවරුන්ට මිත්‍රයි ආකාසස්ත දෙවිවරු. ඒ කියන්නේ භූම්‍යස්ත දෙවිවරු කියන්නේ පොළොවට ආසන්නෙන් ඉන්න අය, ආකාසස්ත දෙවිවරු කියන්නේ ටිකක් ඉහළ ආකාශයේ ඉන්න අය. ඒ දෙවිවරුන්ට දැනුණා භූම්‍යස්ත දෙවිවරු මේ හොයන මංගල්‍යය මොකක්ද කියලා. එයාලට ඇහුණා. එයාලට පෙනුණා. එයාලත් බැලුවා මොකද්ද මේ මංගල්‍යය කියන්නේ? ආකාසස්ත දෙවිවරුන්ටත් ස්ථීර විසඳුමක් නැහැ. බලන්නකෝ මනුස්ස ලෝකේ සාකච්ඡාවටත් ස්ථීර විසඳුමක් නැහැ. භූමියස්ත දෙවිවරුන්ටත් ස්ථීර විසඳුමක් නැහැ. ආකාසස්ත දෙවිවරුන්ටත් ස්ථීර විසඳුමක් නැහැ. මනුස්ස ලෝකේ මිනිස්සුන්ට තියෙන සමහර සාකච්ඡාවලට ප්‍රශ්නවලට ස්ථීර විසඳුම් නැහැ. දෙන්න පුළුවන් අය ඉන්නවා, දෙන්න පුළුවන් අය තාම මුණ ගැහිලා නැහැ. ඒගොල්ලෝ හම්බ වෙලා නැහැ. එහෙම විසඳ ගන්නට බැරි ස්ථීර විසඳුම් නැති ප්‍රශ්න සාකච්ඡා අතීතේ වර්තමානෙත් අනාගතෙත් ලෝකේ තියෙනකන් තියෙනවා. දැන් ආකාසස්ත දෙවිවරු මංගල හොයනවා. මංගල කාරණා හොයනවා. විසඳුමක් නැහැ. ආකාසස්ත දෙවිවරුන්ට මිත්‍රයි චාතුම් මහා රාජකයේ දෙවිවරු. දැන් චාතුම් මහා රාජකයේ දෙවිවරුන්ට ආකාසස්ත දෙවිවරු මේ හොයන මංගල මොනවද කියලා දැනිලා පෙනිලා එයාලා හොයනවා. එයාලට මුණ ගැහෙන්නෙත් නැහැ. චාතුම් මහා රාජකය, ඊට පස්සේ තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රති, පරනිම්මිත, වසවර්ති දෙවිලෝක 6ක් තියෙනවානේ. එකින් එකට සදෙව් ලොවටම මේ පණිවිඩය යනවා. සදෙව් ලොව කිසිම දෙවි කෙනෙකුට ස්ථීර විසඳුමක් නැහැ මොනවද මංගල කියන්නේ කියලා. පුංචි යෝජනා තියෙනවා. එහෙත් හැමෝටම පිළිගන්න පුළුවන් ස්ථීර යෝජනාවක් තාම නැහැ. ඊළඟට තව්තිසා දෙව්ලොව දෙවියන්ට මේ ආරංචිය ගියාම තව්තිසාවේ දෙවිවරුත් පරිේශණය කළා හෙව්ව මොනවද කියලා. අනේ එයාලටත් ස්ථීර විසඳුමක් නැහැ. ඒ නිසා තව්තිසා වැසි දෙවිවරු තීරණය කළා දේවාති දේව සක්‍ර දෙවියෝ අපි සියලුම දෙවිවරුන්ගේ ප්‍රධාන දෙවියෝ. ඒ නිසා සක්‍ර දෙවියෝ මහා ප්‍රඥයි. අපි දේවාති දේව සක් දෙවිඳුගෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක් අහමු කියලා තව්තිසා වැසි දෙවියෝ සෙසු අදායක දෙවියන්ද පෙරටු කරගෙන දේවාති දේව සක්‍ර දෙවියෝ හම්බ වෙලා මේ ප්‍රශ්නේ ඇහුවා.
සක්‍ර දෙවියන්ගෙන් ඇහුවාම සක්‍ර දෙවියෝ අහනවා බලන්න සක්‍ර දෙවියෝ මහා ප්‍රඥයි හරි බුද්ධිමත්. එයා අහනවා තව්තිසාවේ දෙවිවරුන්ගෙන් අහනවා මේක ඕගොල්ලොන්ගේ ප්‍රශ්නයක්ද කියලා. එතකොට තව්තිසාවැසි දෙවිවරු කියනවා නෑ මේ ප්‍රශ්නේ අපට ඇහුනේ අපට පල්ලැහැ තියෙන දිව්‍ය ලෝකෙන්. අපට ඇහුණාට පස්සේ අපිත් හොයලා බැලුවා. අපට උත්තරයක් හම්බ වුණේ නෑ. ඊට පස්සේ දේවාතිදේව සක්‍ර දෙවියෝ අර තව්තිසා දෙවිවරුන්ට පෙර සාකච්ඡා කරපු දිව්‍ය ලෝකේ දෙවිවරුන්ගෙන් ඇහුවා ඕගොල්ලොන්ට ඇති වුණු ප්‍රශ්නයක්ද? නෑ අපට පල්ලෙහින් ඉන්න දිව්‍ය ලෝකේ ඇති වුණු එකක්. ඒකයි අපි ටිකක් හෙව්වේ. ඒ දෙවිවරුන්ගෙන් ඇහුවා. කොහොමෝම ගිහිල්ලා අර මුලටම ඇහුනේ චාතුම් මහරජකේනේ. චාතුම් මහරජකේ දෙවිවරුන්ගෙන් ඇහුවා මේක ඔයාලගේ ප්‍රශ්නයක්ද කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා නෑ නෑ මේක අපට ආකාශස්ත දෙවිවරුන්ගෙන් ඇහුනේ. ආකාශස්ත දෙවිවරුන්ගෙන් ඇහුවා මේක ඔයාලගේ ප්‍රශ්නයක්ද කියලා. එතකොට කිව්වා නෑ මේක භූමියස්ත දෙවිවරුන්ගෙන් ඇහුනේ. බලන්නකෝ ප්‍රශ්නයක මූල බීජය හොයාගෙන යන හැටි දේවාතිදේව සක්‍ර දෙවියෝ අපට හරි වැදගත්. වෛද්‍යවරයෙක් වගේ වෛද්‍යවරයෙක් ගාවට අපි ගිහිල්ලා කෑ ගැහුවට එයා බෙහෙත් දෙන්නේ නෑනේ. එයා රෝග නිදානය හොයාගෙන යනවා. එයා බෙහෙත් දෙන්නේ රෝග නිදානයට. අපි කෑ ගහන තැනට නෙමෙයි එයා බෙහෙත් දෙන්නේ. එයා බෙහෙත් දෙන්නේ අපි කෑ ගහන්නට අපට කෑ ගහන්නට හේතු වුණු රෝගයට. ඒ වගේ භූමියස්ත දෙවිවරුන්ගෙන් ඇහුවා. භූමියස්ත දෙවිවරු කිව්වා අනේ නෑ මේක මා මිත්‍ර මනුෂ්‍ය ලෝකයේ ඇති වුණු ප්‍රශ්නයක්. මේක මනුස්ස ලෝකයේ ප්‍රශ්නයක් කියනකොටම දේවාතිදේව සක්‍ර දෙවියෝ අහනවා මනුෂ්‍ය ලෝකේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. ඒ උත්තරීතර නිදුකානන්ගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ නැද්ද? එතකොට කියනවා නැහැ. ඒ වෙලාවේ දේවාති දේව සක්‍ර දෙවියෝ මතක් කරන්නේ ගින්න හැරදමා කණාමැදිරි එළියෙන් ආලෝකය පතන්නාසේ ඔබ කටයුතු කරලා තියෙනවා. ගින්නෙන් ලැබෙන ආලෝකය විසිකලා දාලා කණාමැදිරි එළියෙන් ආලෝකය හොයනවා වගේ වැඩක් මේක මනුස්ස ලෝකයේ වෙලා තියෙන්නේ. මනුස්ස ලෝකයේ මිනිස්සු තථාගත බුදුහාමුදුරුවන්ගෙන් නොවසා මේ විසඳගත්ත නැති ප්‍රශ්නේ තමයි මේ තරම් කාලයක් ව්‍යාප්ත වුණේ. දැන් මනුස්ස ලෝකේ මාස 4ක සාකච්ඡාව තව්තිසා දිව්‍ය ලෝකෙටත් ගිහිල්ලා දේවාතිදේව සක්‍ර දෙවියෝ ගාවට මේ පණිවිඩය යනකොට අවුරුදු 12ක් ගිහිල්ලා 12 අවුරුද්දක් කෝලහලයක් තිබුණා මංගල කියන්නේ මොකද්ද කියලා. ලෝකේ එහෙම කෝලහල තියෙනවා පහක්. ලෝකේ කෝලහල පහක්. එකක් තමයි කල්ප කෝලහලය. කල්පය පිළිබඳව කල්ප විනාශය පිළිබඳව ඇති වෙන සාකච්ඡාව කෝලාහලය. දෙවෙනි එක චක්‍රවර්ති රාජ්‍ය පිළිබඳව තියෙන කෝලාහලය. චක්‍රවර්ති කෝලාහලය. තුන්වෙනි එක බුද්ධ කෝලාහලය. බුදුහාමුදුරුවෝ පහළ වීම පිළිබඳව. හතර මංගල කෝලාහලය. ඔන්න කෝලාහල පහෙන් හතරවෙනි එක තමයි මේ ඇති වෙන්නේ මංගල කෝලාහලය. පහ මෝනෙය කෝලාහලය. මේම ලෝකේ කෝලාහල පහක්. මංගල කෝලාහලයේ මේ ඇති වෙලා දැන් පුරා අවසර 12ක් ගෙවිලා. සක්‍ර දෙවියෝ තව්තිසා වැසි දෙවියන්ටත් සෙසු අදායක දෙවියන්ටත් මතක් කරනවා නිදුකානන් හම්බ වෙලා තථාගත බුදුහාමුදුරුවෝ හම්බ වෙලා මුණ ගැහිලා මේකට විසඳුමක් ගන්න උන්වහන්සේ තමයි විසඳුම දන්නේ කියලා ඇති වුණ ගැටලුවට විසඳුමක් දෙන්න පුළුවන් හොඳම කෙනා කවුද කියලා යෝජනා කළා. අපිට තියෙන ගැටලුව එයා මුණ ගැහෙන්න පුළුවන් වෙයිද? එයා අවස්ථාවක් දෙයිද අපේ ප්‍රශ්නේ කියන්න? විසඳුමක් නම් දෙයි. හැබැයි වෙලාවක් ගන්න පුළුවන් වෙයිද?
දේවාති දේව දෙවියන්ගේ ආරාධනාවෙන් සෙසු අදායක දෙවියෝ මේ ගමනට සූදානම් වුණා. ඉන්න තැන හොයාගෙන යනවා. අවසරය පිළිබඳව කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සනට සලුපිලිවලින් සැරසුණා සියලු දෙවියෝ තම තමන්ට පුළුවන් විදිහට ශරීරයෙන් ආලෝකය නිකුත් කළා. ප්‍රභාස්වරයි. දැන් දෙවිවරු මිහි මත බුදුහාමුදුරුව වැඩ ඉන්න ජේතවනාරාම නම් වූ සුද්ධ වූ පුණ්‍ය භූමියට පැමිණෙනවා. මධ්‍යම රාත්‍රිය උදා වෙලා ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ගේ ආරක්ෂාවට නිදි වර්ජිතව බුදුහාමුදුරුව වැඩ ඉන්න මූලගන්ධ කුටියට ඊ타ත්ම ආසන්නයේ වැඩ ඉන්නවා. උන්වහන්සේ රාත්‍රියේ නිදියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ සැතපෙනකොට ආනන්ද හාමුදුරුවෝ තුම්යම් රාත්‍රිය මුළුල්ලේම අවදි වෙලා ඉන්නවා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න මූලගන්ධ කුටියේ වටේට රවුම් 9ක් යනවා එළිය වැටෙනකොට. අවස්ථා 9කදී ඇවිදිනවා. රවුමට ඇවිදිනවා හුළු අත්තප්පත්තු කරගෙන. ඇයි මේ? මගේ තථාගත බුදුරජාණන් වහන්සේට කාගෙන් හරි උවදුරක් කරදරයක්වත් වෙයිද? බුදුහාමුදුරුවන්ට අවශ්‍යතාවයක් වෙලා ආනන්ද කියලා ආමන්ත්‍රණයක්වත් කරයිද? ඒ නිසා නිදි වර්ජිතව ඉන්නවා. කිසිම දවසක තථාගත බුදුහාමුදුරුවෝ උවමනාවක් ඇති වෙලා ආනන්ද හාමුදුරුවන්ට දෙසරයක් ආනන්ද කියලා නැහැ. පළවෙනි සැරේම ආනන්ද කියලා ආමන්ත්‍රණය කරනකොට ආනන්ද හාමුදුරුව අහගෙන ඉන්නවා. හොඳ පාඩමක් අපිට. සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට නම කියලා 7-8 වතාවක් කතා කරත් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. ගණන් ගන්නෙ නැහැ. කතා කිරීම ගණන් ගන්න. අම්මා අප්පච්චි කතා කරනවා. සැමියා බිරිඳ කතා කරනවා. සවන් දෙන්නේ නැහැ. නැහැ වගේ ඉන්නවා. අපේ ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කතා කරයි කියලා හැම වෙලාවෙම අවදි වූ සිහියකින් ඒ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න පැත්තටම කන යොමු කරලා උන්වහන්සේ වැඩ හිටියා. අග්‍ර උපස්ථායක තනතුරට පත්වීමටත් පෙර සිට ඉඳලම ආනන්ද කියලා දෙසරයක් කතා කරන්න අවස්ථාවක් දීලම නැහැ. කතා කළ සැනින් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කියලා පිළිතුරු දීලා ළඟට වඩිනවා. මෙහෙම ආනන්ද හාමුදුරුවෝ නිදි වර්ජිතව ඉන්න වෙලාවක විස්මය ජනකයි උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. එකපාරම දෙව්රම් මහා විහාරයේ රාත්‍රී පහන් වුණා. ආලෝකමත් වුණා. උන්වහන්සේ ගිහිල්ලා බුදුහාඳුරන්ට මතක් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් රාත්‍රිය මෙන්න මේ වෙලාව මුළු දෙව්රම් විහාරයේම ආලෝකමත් වෙලා ප්‍රභාස්වර වෙලා ආලෝක ධාරාවෙන් එළිය වැටිලා ස්වාමීනි මොකද්ද මේට හේතුව? ආයුෂ්මත් ආනන්ද දෙවිවරු ඇවිල්ලා ඇති මාව හම්බ වෙන්න. එන්ට කියන්නේ. බලන්නකෝ මේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඊට එහා උත්තරීතර පදවියක් නැහැ. ඊට එහා උත්තරීතර පදවියක් නැහැ. වේලාව ලබා ගත්තද? වේලාව වෙන් කළාද? මේ වේලාව හොඳ නෑ නේද? මේ නිදියන වේලාව දැන් කීයද වේලාව? මේ මහරෑ මොකටද? හෙට එන්න කියන්න කිසිම දෙයක් නැහැ. ආයුෂ්මත් ආනන්ද එන්න කියන්නේ. අපේ ආනන්ද හාමුදුරුවෝ මේ බව පළවෙනි ධර්ම සාකච්ඡාවේදී පළවෙනි ධර්ම සාකච්ඡාවේදී මතක් කරනවා. අපි ඊට කියන්නේ ධර්ම සංගායනාව කියලා. පළවෙනි සංගායනාවේදී උන්වහන්සේ මෙහෙම වුණා කියලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ඒ සභාවට දේශනා කරනවා. ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස් ආරාමේ.
ඒවම් මේ සුතං ඒකං සමයං භගවා එක් සමයක් හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාවත්‍යං විහෙරති සවැත් නුවර වාසය කරනවා ජේතවනේ අනාථපිණ්ඩිකස්සාරාමේ අනාථපිණ්ඩික සිටුවරයා විසින් පූජා කරන්නට යෙදුන ජේතවනාරාමේ වැඩ ඉන්න දවසක අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්ත වන්නං කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා මේ දෙවිවරු දෙව්රම් මහා විහාරයට එනවා ජේතවනං ඕභාසෙත්වා මුළු දෙව්රම් වෙහෙරම ආලෝකමත් කරමින් ඕභාසෙත්වා යේන භගවා තේන උපසංකම් බුදුහාඳුරෝ ගාවට මේ දෙව්රම් මහා විහාරයට ඇවිල්ලා දෙවිවරු තැන් තැන්වල නතර වුණා. තමන්ට තමන්ගේ තියෙන දේව ඓශ්වර්යයට අනුව බලයට අනුව තැන් තැන්වල නතර වුණා. නතර වෙලා මේ දෙවිවරු දැන් බුදුරජාණන් වහන්සේ හමු වීමේ ප්‍රශ්නේ සාකච්ඡා කිරීමේ පිළිතුරක් ලබා ගැනීමේ අදහසින් ඇවිල්ලා ඉන්නවා. සියලු දෙවිවරු ආකාශයේ නතර වුණා. නිහඬයි, ප්‍රභාස්වරයි, සෞම්‍යයි, සලු පිළිවෙලින් යුක්තයි දැන් තථාගත බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න සූදානම්. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං අට්ඨාසි. මේගොල්ලෝ දැන් ඇවිල්ලා හොම ඉන්නවා. ප්‍රශ්නේ මෙහෙම අහනවා. බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං බහූ දේවා මනුස්සාච ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි ඔබ වහන්සේ හමු වීමට පැමිණියේ මෙන්න මේ කාරණේ සම්බන්ධයෙන් බලන්න ප්‍රශ්නයට විසඳුමක් හොයා ගන්නාවේ ස්ථීර විසඳුමක් දෙන්න ස්වාමීනි දැන් අවුරුදු 12ක් මේ ප්‍රශ්නෙට 12 අවුරුදු ප්‍රශ්නයක් ඔබ වහන්සේවත් අපට මේකට විසඳුමක් දෙන්න මේ මුළු ලෝකේටම දසදහසක් වලට දැනෙන ප්‍රශ්නයක් දැවෙන ප්‍රශ්නයක් ස්වාමීනි බහූ දේවා මනුස්සාච බොහෝ දෙවිවරුන්ට ප්‍රශ්නයක් මේ බහූ දේවා කියන වචනයට අට කතාවේ අදහස් තුනක් තියෙනවා එකක් තමයි දේව නමින් හඳුන්වන කොට්ටාස තුනක් පිළිබඳව අටුවාවේ සඳහන් වෙනවා එක පිරිසකට කියන සම්මුති දේව කියලා සම්මුති දේව කියන තැන අට කතාව විස්තර කරන්නේ රජපෞල්වල උදවිය රජවරු විසෝවරු රජ කුමර කුමරියෝ මේගොල්ලෝ හඳුන්වන්නේ සම්මුති දේව කියන නමින් සම්මුති දේව ඊළඟට උත්පත්ති දේව කියලා දෙවෙනි විවරණේ තියෙනවා උත්පත්ති දේව කියලා කියන්නේ දිව්‍ය ලෝකවලට අයිති දෙවිවරු දසදහසක් වල දෙවියන් හැටියට සැලකෙන සියලු දෙවිවරු උත්පත්ති දේව තුන්වෙනි කණ්ඩායම විසුද්ධ දේව විසුද්ධ දේව කියලා කියන්නේ රහත් උතුමන් බහූ දේවා මනුස්සාච ස්වාමීනී සම්මුති දේව හැටියට සැලකෙන රජ පවුල්වල මනුස්ස ලෝකයේ මිනිස්සු අතර ඉන්න අයටත් උත්පත්ති දේව දෙවියන් හැටියට පහළ වී සිටින සදෙව්ලොව ප්‍රමුඛ දසදහසක් වල වැසි සියලු දෙවියන්ටත් විසුද්ධ දේව රහත් උතුමන්ටත් ස්ථීර විසඳුමකට එන්නට බැරිව තියෙන මංගල කාරණා මංගලානී අචින්තයොං මංගල කාරණා ආකංකමානා සොත්තාන ස්වාමීනී ඔබ වහන්සේගෙන් අහගන්ට ආවා දේශනා කරන්න අපිට අහගන්න ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තම බුදුහාමුදුරණී අපිට දේශනා කරන්න කියලා ආරාධනාවක් කළා මේ ධර්ම දේශනාවේදී මුලින්ම මතක් කළා ලෞතර තථාගත බුදුහාමුදුරන් වහන්සේගේ සුවිශේෂී ප්‍රාතිහාර්යයක් තියෙනවා ඒ තමයි දේශනා ප්‍රාතිහාර්යය කියලා.
බුදුහාමුදුරුවෝ දේශනා ප්‍රාතිහාර්යයෙන් යුක්තයි. උන්වහන්සේට මේ ලෝකයේ තියෙන ගැඹුරුම ධර්මය තමන් අභිමුව ඉන්න ඕනෑම ශ්‍රාවකයෙකුට බුද්ධි මට්ටම කුමන ආකාරයේ බුද්ධි මට්ටමක් වුණත් ඒ පුජ්‍යලයාගේ බුද්ධි මට්ටමට අනුව දේශනා කරලා අවබෝධ කර ගැනීමට මගහසර සලස්සන්නට පුළුවන් දේශනා ප්‍රාතිහාර්ය බුදුහාමුදුරුවන්ට තියෙන. මහා බුද්ධිමතෙකුටත් බුද්ධිහීනයෙකුටත් ධර්මයේ කියලා දෙන්න පුළුවන්. ඒ වූ පුජ්‍යලයා සතුව පවතින සියුම් නුවණක් තියෙන්නේ කොතනද? එතන ස්පර්ශ කරලා බණ කියන්න පුළුවන්. ඒ හැකියාව පිහිටන්නේ සම්මා සම්බුද්ධවරයෙකුට විතරයි. දැන් මේ ප්‍රාතිහාර්ය පාන අවස්ථාව. දැන් ඔබෙත් මගේ තථාගත බුදුහාමුදුරුවෝ අවුරුදු 10ක් නොවිසඳුන ප්‍රශ්නයට විසඳුමක් දෙනවා. දෙවියනි මිනිසුනි මේ ප්‍රශ්නයට විසඳුම් තියෙනවා 38ක්. ඒ අනුව බුදුහාමුදුරුවෝ නැවත දෙවිවරුන්ගේ මැදිහත් වීමකින් තොරව බුදුහාමුදුරන්ගේ දේශනා ප්‍රාතිහාර්ය පාන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රශ්න අහලා උත්තර දුන්නාම ආයෙ ප්‍රශ්න ඇහුවොත් ආයෙ උත්තර දෙනවා. ප්‍රශ්න උත්තර එහෙම තියෙනවා. තවත් ප්‍රාතිහාර්යයක් තියෙනවා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නේ අහන කෙනාගේ බුද්ධිය හොඳයි නම් එයාගෙන්ම ප්‍රශ්නෙට විසඳුම හොයා ගන්නවා. බුද්ධිමත් අයත් එක්ක සාකච්ඡා කරනකොට එයාගෙන්ම විසඳුම හොයා ගන්නවා. තවත් ක්‍රමයක් තමයි අසන පුජ්‍යලයාගේ බුද්ධි මහිමයේ ස්වභාවයේ තේරුම් අරගෙන ආයාගේ මුකුත් අහන්නේ ඊට අදාළ බණ කතාව දේශනා කරනවා. ආය අහන්නේ. මොකද අහන්න තරම් නුවණක් පිළිතුරු දෙන්න තරම් නුවණක් ඒහා සම්බන්ධයෙන් එයාලට නැති නිසා. එහෙම අයකින් ප්‍රශ්න අහලා වැඩක් නැහැ. එහෙම අයට එකක් කියලා දුන්නොත් දෙවෙනි එකක් තියනවද කියලා අහන්නේ නැහැ. එයාලට ඒ පිළිබඳව ඥානෙ මදි. ඒ නිසා මේ දෙවිවරු අහන එක ප්‍රශ්නයට පිළිතුරු හැටියට කාරණා 38ක් බුදුහාඳුරෝ දේශනා කරනවා. මේ සියල්ලම ආකංකමානා සොත්තානන්නේ අපි අහන්න කැමතිනේ අහන්න ආසාවෙන් ඉන්නේ දැනගන්න ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නේ ඒ නිසා ස්වාමීනි දේශනා කරන්න කියලා මතක් කරාම බුදුහාඳුරෝ දේශනා කරනවා. මම දැන් මේ මංගල සූත්‍රයේ තියෙන කාරණා 38 අපේ අම්මා අප්පච්චිට දුවල පුතාලට අවබෝධ කරගන්න පුළුවන් වෙන ආකාරයට කොටස් දෙකකට වෙන් කරනවා. තවත් කාරණයක් ඉතාමත් හොඳින් මතක තියාගන්නට ඕනේ. බුදුහාඳුරෝ දේශනා කරනවා යම්කිසි කෙනෙකුට යම්කිසි ස්ථානයකට යන්න මග පාර ඇහුවොත් ඒ ස්ථානයට යන්න පාරවල් දෙකක් තියෙනවා නම් කීපයක් තියෙනවා නම් මහණෙනි මිනිසුනේ ඒ ස්ථානයට යන්න පුළුවන් පාරවල් අතරින් ඉස්සෙල්ලාම කියලා දෙන්න යන්ට බැරි පාරවල් දුෂ්කර පාරවල් කටුක පාරවල් ඒ කියන්නේ ඉස්සෙල්ලාම කියලා දෙන්න කියනවා ඒ ස්ථානයට ළඟා වෙන්න අපහසු පාර නරක පාර කැඩිලා බිඳිලා තියෙන පාර ගමන් කළ නොහැකි පාර කියලා දෙන්න කියනවා. ඊළඟට දෙවෙනියට කියලා දෙන්න කියලා කියනවා හොඳ පාර. ඒ කියන්නේ ඉස්සෙල්ලම කියලා දෙන්න ඕනි පාපය ගැන. දෙවෙනියට කියලා දෙන්න ඕනි කුසලය ගැන. බුදුහාඳුරු ඉස්සෙල්ලාම දේශනා කළේ පේතවත්තු. මිහිඳු මහරහතන් වහන්සේ අපට දේශනා කළෙත් එහෙමයි. පේතවත්තු. දෙවෙනියට විමානවත්තු. එහෙමයි අපේ දේශනාවේ විශේෂත්වය.
පව් ගැන කියලා දීලා පින් ගැන කියලා දෙනවා. තථාගත බුදුහාමුදුරුවෝ මේ අසන ලද ප්‍රශ්නයට පිළිතුරු පටන් ගන්නේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඊතං මංගල මුත්තමං. බලන්න, අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. අසේවනාච බාලානං, සේවනය කරන්නට එපා බාලයෝ. පණ්ඩිතානංච සේවනා, සේවනය කරන්නට පඬිවරු. බලන්න, ඉස්සෙල්ලාම දේශනා කරේ එපා. නරක දේ දේශනා කළා. ඊට පස්සේ හොඳ දේ දේශනා කළා. ඒ නිසා මේ සූත්‍රය අපි කොටස් දෙකකට බෙදෙනවා. නොයා යුතු මඟ අසේවනාච බාලානං. නොයා යුතු මඟ. දැන් අපේ ධර්මානුශාසනාවෙන් පස්සේ මේ පිළිබඳව දැනුමක් තියෙන මම කියපු කාරණේ තේරුම් ගත දුවට පුතාට අම්මා අප්පච්චිට එකතු වෙලා පිරුවානා පොත් වහන්සේ නමක් අරගෙන සිංහල අනුවාදයේද තියෙන පොතක් අරගෙන අපේ දෝල පුතාලා මේක ලියන්න, වැඩිහිටියෝ ලියන්න, පොඩි සාකච්ඡාවකට ගන්න. ඔබේ සාකච්ඡාව භූමියස්ත දෙවිවරුන්ට ඇහෙයි, ආකාශස්ත දෙවිවරුන්ට ඇහෙයි, සදෙව්ලොවට ඇහෙයි, දසදහසක් සක්වලට ඇහෙයි. දෙවියෝ ඔබට සුබපතයි. මේ දවස්වල දේව ආශිර්වාදය අපට අතිශයින්ම වැදගත්. අපේ නිවසට දෙවිවරු වැඩම ගන්න ක්‍රමය, අපේ ඇසුරට අපේ සමීපයට දෙවිවරු වැඩම කරවා ගන්නා ක්‍රමය, දෙවිවරු අපේ කල්යාණ මිත්‍රයන් බවට පත් කර ගන්නා වූ ක්‍රමය. ඒ නිසා සාකච්ඡාවට බඳුන් කරන්න. ඔබේ නිවස දෙවියන් වහන්සේලාට බැල්ම හෙලන්නට පුළුවන්, වඩින්නට පුළුවන්, ආශිර්වාද කරන්නට පුළුවන් ශුද්ධ භූමියක් බවට මේ වාක් කෞශල්‍ය තුලින් පත් කරගන්න, සාකච්ඡා තුලින් පත් කරගන්න. නැත්තම් දෙවිවරු කලකිරේ. කොහොමද බෙදාගන්නේ? නොයා යුතු මඟ. දෙවෙනි පැත්තේ එනවා වගුවක් හැටියට යා යුතු මඟ. පරිේශණයේ අවසානයේදී නොයා යුතු මඟට කාරණා 37ක් එන්න ඕනි. යා යුතු මඟට කාරණා 37ක් එන්න ඕනි. යා යුතු මඟට 37යි, නොයා යුතු මඟට 37යි, මංගල සූත්‍රයේ කරුණු 38යි. එතකොට ඔන්න නොයා යුතු මඟට එනවා අසේවනාච බාලානං. බාලයන් සමග සම්බන්ධතා පැවැත්වීම මාතෘකාව නොයා යුතු මඟ. ඒ පැත්තට නොයා යුතුයි. අනිත් පැත්තේ තියෙන්නේ යා යුතු මඟ. යා යුතු මගේ තියෙනවා දෙවෙනි කාරණය පණ්ඩිතානංච සේවනා. පණ්ඩිතානංච සේවනා. පඬිවරුන් සේවනය කරන්න ඕන. උගතුන් ඇසුරු කරන්න ඕන. කවුද මේ? මෙලව පරලව වැඩදායි කරුණු කෙරෙහි නුවණින් කටයුතු කරන අය. පඬිවරු කියන්නේ මෙලොවත් පරලොවත් වැඩදායීව, මෙලොව පරලොව පිළිබඳ හොඳ අවබෝධයක් ඇති වැඩදායි කරුණු කෙරෙහි නුවණින් කටයුතු කරන අය. අන්න එහෙම අයට කියනවා පඬිවරු උගතුන් කියලා. ඒගොල්ලෝ ඇසුරු කිරීම සුබයි, යා යුතු මඟ එයයි. පළවෙනි ගාථාවේ කාරණා තුනක් තියෙනවා. දෙවෙනියට පූජාච පූජනීයානං. කොයි පැත්තට දෙන්නේ? පූජාච පූජනීයානං කියන්නේ පිදිය යුත්තන් පිදීම. එනං යා යුතු මඟ. යා යුතු මඟ පැත්තේ දෙවෙනි කාරණේ හැටියට එනවා පිදිය යුත්තන් පිදීම. නොයා යුතු පැත්තේ අංක 2 කාරණේ හැටියට එනවා පිදිය යුත්තන් නොපිදීම. ඒක අපි හදලා ගන්නෙ. එතකොට
පිදිය යුත්තන් පුදන්නෝ පිදීම මංගල්‍යයක් වෙනවා. යහපතක් අභිවෘද්ධියක් සිද්ධ වෙනවා. දැන් නොයා යුතු මඟ යන අය, ඒ කියන්නේ පිදිය යුත්තෝ නොපුදන්නෝ, ඒගොල්ලෝ යන්නේ පරාභවයට, පිරිහීමට. මේ පරිේශණයේ අන්තිමටම අපි ගැන ස්වයං නිගමනයකට එනවා. මේ 37ම හරියට ලියාගත්තොත් බලන්න පුළුවන් මේ 37න් මම ගමන් කරලා තියෙන්නේ මොන පැත්තේද වැඩියෙන් කියලා. හරි දාගෙන යන්න පුළුවන්. හරි දාගෙන ගිහිල්ලා දෙපැත්තටම හරි දාන්න. මම පිදිය යුත්තන් පුදන්න නැත්නම් ඒ පැත්තට හරියට දාන්න. පිදිය යුත්තන් පුදනවා නම් අනිත් පැත්තට හරියට දාන්න. එතකොට හරිනේ. නොපුදනවා නම් නොපුදන පැත්තට දාන්න, පුදනවා නම් පුදන පැත්තට දාන්න. අන්තිමට අපිට ඇත්තටම අවංකම මේ පරිේශන හෘද සාක්ෂියට එකඟවම සිද්ධ කළොත් අන්තිමට 37න් කීයද කියලා එනවා. 37න් කීයද කියලා එනවා. යා යුතු මඟ පැත්තට සහ නොයා යුතු මඟ පැත්තට 37න් කීයද කියලා පිළිතුර එයි. එතකොට අපිට පුළුවන් අපි වැඩිපුර ලකුණු අරන් තියෙන යා යුතු මඟ පැත්තට නම් සතුටු වෙන්න, නොයා යුතු මඟ පැත්තට නම් කම්පා වෙන්න එපා. අවබෝධ කරගෙන වෙනස් වෙන්න. අවබෝධ කරගෙන වෙනස් වෙන්න. පූජාච පූජනීයානම් පිදිය යුත්තන් පිදීම. කවුද පිදිය යුත්තෝ? බාලායට වැඩිමාළු සහෝදර සහෝදරියෝ පිදිය යුත්තෝ. ඒ කියන්නේ නංගිලා මල්ලිලාට අක්කලා අයියලා පිදිය යුත්තෝ. දරුවන්ට අම්මා අප්පච්චි පිදිය යුත්තෝ. බිරිඳට ස්වාමියා පිදිය යුත්තේක්. ස්වාමියාගේ සොහොයුරන්ට ඒගොල්ලෝ පිදිය යුත්තෝ. ඊට පස්සේ දැහැමිව දිවි පෙවෙතක් ගත කරන අය පිදිය යුත්තෝ. දැහැමිව දිවි පෙවෙතක් ගත කරන අය පිදිය යුත්තෝ. මේ විග්‍රහයේත් සමහර ඒවා ඇති, සමහර ඒවා නැතුව ඇති. ඒකෙත් නිකම් 5ක් විතර අපි බැලුවොත් 5ක් විතර ওই කාරණේ පූජාච පූජනීයානම් කියන කොටසේ පිදිය යුත්තෝ අපි සංඛ්‍යාව 5ක් දාලා ඒකෙන් මගේ පිළිතුර එන්නේ පිදිය යුත්තෝ හැටියට මම පුදන්නේ 4යි නම් ඒ පැත්ත හොඳයි. මම පුදන්නේ 2යි නම් ඉතින් මදි. එතන වැඩි අගයක් තියෙනවා. දෙවෙනි ගාථාව පටන් ගන්නේ පතිරූප දේශවාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනිධිච ඒතං මංගල මුත්තමං. පතිරූප දේශවාසෝච කොයි පැත්තේද ලියන්නේ? හොඳ පැත්තේනේ. යා යුතු මඟ මොකද්ද? සුදුසු ප්‍රදේශයක වාසය කිරීම යා යුතු මඟ. දැන් නොයා යුතු මඟ සූත්‍ර පාඨයක් නැහැ. නොයා යුතු මඟට සූත්‍ර පාඨයක් නැහැ. යා යුතු මඟ තියෙනවා නම් අනිවාර්යයෙන්ම නොයා යුතු මඟකුත් තියෙන්න ඕනනේ. එතකොට නොයා යුතු මඟ මොකද්ද? නුසුදුසු ප්‍රදේශයක වාසය කිරීම. ඒක හොයාගන්නේ කොහමද? සුදුසු ප්‍රදේශය හොයාගත්තම නුසුදුසු ප්‍රදේශය හම්බ වෙනවා. මොකද්ද සුදුසු ප්‍රදේශය? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසම ඉන්න ප්‍රදේශයක්. දානය පිරිනැමීමට සුදුසු බුදුසසුන බබලන ප්‍රදේශයක්. අන්නේ ප්‍රදේශයට කියන මොන ප්‍රදේශයද? සුදුසු ප්‍රදේශයක්. එහෙමනම් සුදුසු ප්‍රදේශය එයනම් නුසුදුසු ප්‍රදේශය තමයි එහෙම පහසුකමක් නැති ප්‍රදේශය. ඊළඟට පුබ්බේච කත පුඤ්ඤතා යා යුතු මඟ පැත්තට එන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා කියලා කියන්නේ පෙර පින් ඇති බව. දැන් නොයා යුතු මඟ පෙර කරන ලද පින් නැති බව. පෙර කරන ලද පින් නැති බව. ඒ කියන්නේ නොයා යුතු මඟ. මොනවද පෙර කරන ලද පින්? පෙර
ඉපදිලා සිටිය භවවල පෙර ඉපදිලා සිටිය භවවල බුදුහාමුදුරුවරු පසේ බුදුහාමුදුරුවරු මහරහතන් වහන්සේලා අරමුණු කරගෙන මුල් කරගෙන කරන ලද පින් කුසල් ඒවා තමයි අපිට පුබ්බේච කත පුඤ්ඤතා කියලා විපාක දෙන්න ඉදිරිපත් වෙන්නේ. එහෙම පින් අපිට ඉදිරිපත් වෙලා විපාක දෙනවා. දැන් මම මුලින් මතක් කළේ කාල විපත්ති කාලයක උවද පූර්වාකෘත පින් තියන අය ඉපදුනාම ඒ පින විපාක දෙන්න ඉදිරිපත් වුණොත් මෝදු වෙලා ආවොත් ඒ එන්ට සංචරණ සීමා පනව ගත්තොත් අපිට ඒ ටික ඇවිල්ලා විපාක දීලා අපි ගැටලු ප්‍රශ්න වලින් නිදහස් වෙනවා. අපිට නිදහස් හම්බ වෙනවා. ඒ නිසා පෙර පින් තියෙනවා අපිට. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ අනුශාසනා අනුව ගමන් කරලා කරන ලද පෙර පින් තියෙනවා. ඒ පෙර පින් ටික ඉදිරිපත් වෙන්න විපාක දෙන්න අපි අවස්ථාව සලසලා දෙනවා. එතකොට හරි. ඒ අවස්ථාව සලසා ගත්තාම එයා අපට මංගල්‍යයක් පුබ්බේච කත පුඤ්ඤතායක අපට යහපත් විපාකයක් හම්බ වෙනවා. ඊළඟට අත්ත සම්මා පනිධිච අත්ත සම්මා පනිධිච එන්නේ නොයා යා යුතු මඟ. අත්ත සම්මා පනිධිච යා යුතු මඟ පැත්තට එන්නේ. මොකක්ද ඒ කියන්නේ? සිත මනාව පිහිටුවා ගැනීම. සිත මනාව පිහිටුවා ගැනීම. එහෙමනම් නොයා යුතු මඟ පැත්තට එනවා පස්වෙනි කාරණේ හැටියට එන්නේ සිත නිවැරදිව පිහිටුවා නොගැනීම. සිත නිවැරදිව පිහිටුවා නොගැනීම. කොහොමද අපි තේරුම් ගන්නෙ? මංගල්‍යයක් වෙන්න මේවා අනුගමනය කරන්න ඕන. මහා මංගල සූත්‍රයේ කොච්චර කටපාඩම් තිබ්බත් වැඩක් නැහැ. අම්මා අප්පච්චිට දුවට පුතාට කාට කටපාඩම් තිබ්බත් වැඩක් නැහැ. මංගල සූත්‍රය කියලා කියන්නේ කටපාඩම් කිරීමෙන් ආනිසංස ලැබෙන එකක් නෙමෙයි. මංගල සූත්‍රය කියලා කියන්නේ ක්‍රියාවෙන් ආනිසංස ලැබෙන එකක්. අනුගමනය කිරීමෙන් ආනිසංස ලැබෙන එකක්. පිළිවෙත් පිරීමෙන් ආනිසංස ලැබෙන එකක්. එනිසා ඒ පිළිබඳව හොඳට මතක තියාගෙන අපි මේවා චර්යාවන් බවට ක්‍රියාවන් බවට පරිවර්තනය කරගන්නට ඕන. සිත මනාව පිහිටුවා ගැනීම යා යුතු මඟ. කොහොමද? සිල්වත් වීම, දැහැමි සම්පන්න වීම, මසුරු බව දුරු කිරීම, දීමේහි සිත පිහිටුවා ගැනීම. එතකොට අපි සිල්වත් වීම දැහැමිව සිත මනාව පිහිටුවා ගත්ත කෙනෙක් අත්ත සම්මා පනීධිච සිල්වත් වෙන්න ඕන. දැහැමි සම්පන්න වෙන්න ඕන. මසුරු බව දුරු කරන්න ඕන. දීමට කැමති වෙන්න ඕන. ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ ටිකනේ. ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණ මේ. එතකොට අන්නේ ටික අනුගමනය නොකරනවා නම් සිල්වත් නැත්නම් දැහැමි සම්පන්න භාවයක් ඇත්තෙම නැත්නම් මසුරු බව දුරු කරලා නැත්නම් කිසිම දෙයක් දෙන්න කැමති නැත්නම් ඒ ඌ මම දැනට යන්නේ නොයා යුතු මඟ. එයා දැනට ඉන්නේ නොයා යුතු මඟ. එමනම් එයාට මංගල්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ දේශනා පාඩේ කටපාඩම් තියෙන්න පුළුවන්. ඒසේ වුවද කිසිම මංගල්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම සිද්ධ වෙන්නේ ඔය නොයා යුතු මඟ පැත්තට වරහන් ඇතුලේ ලියාගත්තට කමක් නැහැ අවමංගල්‍යය කියලා. යා යුතු මඟ පැත්ත ඉතින් මංගල්‍යනේ. ඒ පැත්ත වරහන් ඇතුලේ ලියන්නකෝ මංගල්‍ය කියලා. ඒගොල්ලන්ට මංගල්‍ය. මංගල්‍ය කියන්නේ යහපත. අකමැත්තෙන් උනත් නොයා යුතු මාවත කියලා ලියලා තියෙන පැත්තේ වරහන් ඇතුලේ මුල පැත්තෙන් ලියාගත්තත් වටිනවා. ඒ පැත්තේ වැඩියෙන් හරි තියෙනවා නම් එයා යන්නේ සසර ගමනේ
අවමංගල්‍යයට. එයාට සිද්ධ වෙන්නේ අවමංගල්‍යයක්. අසුබයි. අසුබ පැත්තට යන්නේ. ඊළඟට තුන්වෙනි ගාථාව පටන් ගන්නේ බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ සුභාසිතාච යා වාචා ඒතං මංගල මුත්තමං. අපි ධර්මානුශාසනාව අවසාන භාගයේ මේ සූත්‍ර දේශනාව අද වැඩමවා වදාළ කෑගල්ලසිරි මහින්දෝදය විද්‍යායතන මහා පිරිවෙන්හි ආචාර්ය ශාස්ත්‍රවේදී අපේ පන්සලේ වැඩ ඉන්න පුංචි හාමුදුරුවෝ හරංගල විමලානන්ද පොඩි හාමුදුරුවෝ ඒ වගේම අපේ පිරිවෙනේ ඉගෙන ගන්න සැලලිහිණිගම සුමනසාර පොඩි හාමුදුරුවෝ ඇතුළු අපි තිදෙනා වහන්සේ මේ සූත්‍රය දේශනාවක් හැටියට දේශනා කරනවා. එතකොට අපේ අම්මා අප්පච්චිලා පුංචි දුවල පුතාලා ගෙදර ඉඳලා අපිත් එක්කම දේශනා කරලා දේශනා කුසලයේද ලබා ගන්න පුළුවන්. එහෙත් දේශනා කුසලයට වඩා වැදගත් වෙනවා මේ චර්යාවෙන් ලැබෙන මංගල්‍යය ආනිසංසය. කොහොමද තියෙන්නේ? බාහු සච්ඡංච සිප්පංච විනයෝච සුසික්ඛිතෝ බාහු සච්ඡංච අංක 7 විතර එයි 7 වෙනි අංකේ බාහු සච්ඡංච. එතකොට බාහු සච්ඡංච යෙදෙන්නේ අර මංගල්‍ය පැත්තේ යා යුතු මඟ. බොහෝ ඇසූ පිරූ තැන් නැති බව. බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව. ඒ යා යුතු මඟ. නොයා යුතු මඟ. ඇසූ පිරූ තැන් නොමැති වීම යහපත අයහපත හඳුනා ගැනීමට නොහැකි වීම. ඇසූ පිරූ තැන් නැහැ. යහපත් අයහපත් දේවල් මොනවද කියලා අඳුනා ගන්න තරම් ඥානපතයක් නැති වෙනවනේ එතකොට. ඒතකොට මේ පැත්ත තමයි නොයා යුතු මඟ. දැන් බාහු සච්ච භාවයේ තියෙනවා නම් අසන ලද දේ හොඳින් සිත්හි දරාගෙන ඒ අනුව පුරුදු පුහුණු වීම කරන්න පුළුවන්. ඒක කුසලයක්. මොකද විශේෂත්වය? අසන ලද දේ හොඳින් සිත්හි දරා ගන්න පුළුවන්. බුදුදහම ප්‍රඥා ගෝචරයි. බෞද්ධ දර්ශනය බුද්ධිමතුන්ගේ දහමක්. එනිසා බුද්ධිහීනයන්ට ධර්මය ගෝචර වෙන්නේ නැහැ. අමාරුයි ධාරණය කරගන්න. පිළිපදින්න අමාරුයි. එනිසා යම්කිසි පුජ්‍යලයක් ඉන්නවා නම් අසන ලද දේ හොඳින් සිතේ දරාගෙන ඒවා පුරුදු පුහුණු කරන්නට එයාට අනිවාර්යයෙන්ම මංගල්‍යය උදා වෙනවා. යහපත උදා වෙනවා. දැන් යම්කිසි කෙනෙක් ඉන්නවා අසන ලද දේ බොහෝයි. හොඳට අහගෙන ඉන්නවා. හොඳට අහගෙන ඉන්නවා. එහෙත් ධාරණය කරගන්න බෑ. ධාරණය කරගන්න බෑ. ඥානපතය මදි. ධාරණ ශක්තිය මදි. ඒ කුසලයේ අඩුයි. එහෙමනම් ඒක දියුණු කරන්න ඕන. ධාරණ ශක්තිය අඩු කෙනෙක් ධාරණ ශක්තිය වැඩෙන පුණ්‍යමය ශක්තිය වැඩෙන පින පිරිසිදු වෙන තියුණු නුවණක් ඇති වෙන දේවල් කරන්න ඕන. දාන ආදී පින්කම් කරන්න ඕනේ එහෙම අය. පහන් දල්වන්න ඕනේ එහෙම අය. තීක්ෂණ නුවණක් ලැබෙන පූජාවන් සිද්ධ කරන්න ඕනේ එහෙම අය. වැඩි වැඩියෙන් ධර්ම සාකච්ඡාවල යෙදෙන්න ඕනේ එහෙම අය. වැඩි වැඩියෙන් ධර්මය පරිශීලනය කරන්න ඕනේ එහෙම අය. එතකොට ඒ තුලින් ලැබෙන ප්‍රඥාව සසරට අරන් යන්න පුළුවන්. ඒ නුවණ සසරට අරන් යන්න පුළුවන්. එහෙම අය බාහු සච්ච බලන්න මොනතරම් වටිනවද කියලා. එහෙම නැති වුණොත් අපි යන්නේ නොයා යුතු මඟ. සිප්පංච බාහු සච්ච
පච්චංච සිප්පංච. සිප්පංච කියන්නේ අටවෙනි කාරණේ. ශිල්ප හා හැකියාව. එතකොට ඒ ශිල්ප හා හැකියාවන් තියෙන්නේ යා යුතු මගේ මංගල පැත්තේ. අවමංගල පැත්තටත් එනවා. අවමංගල පැත්තට එන්නේ දියුණු කරන ලද කිසිම ශිල්පයක් හෝ හැකියාවක් නොමැති වීම. දියුණු කරන ලද කිසිම ශිල්පයක් හෝ හැකියාවක් නැ මේ දවස්වල එහෙමයි ඉන්නේ. කිසිම ශිල්පයක් දියුණු කරලා නැහැ. කිසිම හැකියාවක් නැහැ. කාගෙන් හරි යැපෙන්න පුරුදු වෙලා හිටියා. දැන් යැපුම් සංස්කෘතිය නතර වෙලා තියෙනවා. දැන් කිසිවක් කර කියාගත නොහැකිව නිද්‍රාශීලීව ඉන්නවා. මුකුත්ම නැහැ. ඇයි? එයා කිසිම ශිල්පයක් හැකියාවක් දියුණු කරලා නැහැ. බලාගත් අතේ ඉන්නවා බලාගෙන. ලෝකය ව්‍යසනයකට ලක් වෙලා තියෙනවා. කෙනෙකුට උදව් කරන්න අමාරු මට්ටමක් උදා වෙලා තියෙනවා. Tamanට කිසිම හැකියාවක් නැහැ. දියුණු කරලා නැහැ මොකුත්. දැන් කරන්න දෙයක් නැහැ. අන්න එහෙම කෙනා ඉන්නේ අවමංගල පැත්තේ. ඇත්තටම ඉතින් එයා අවමංගල තමයි. එයාට මංගල්‍යයක් උදා වෙන්න විදිහක් නැහැ. එයාට අවමංගල්‍යයක්මයි උදා වෙන්නේ. දවසින් දවස එයා ගමන් කරන්නේ පිරිහීමට ප්‍රපාතයට. කිසියම් කෙනෙක් Tamanට හානිදායක නොවන කුසල් සිදු කරලා Tamanට හානිදායක නොවන කුසල් සිදු කරමින් කටයුතු කරනවා නම් ඒ වූ තැනැත්තාට අභිවෘද්ධිය සැලසෙනවා. Tamanට හානි නොවන ශිල්ප හදාarලා තියෙනවා. ඒ වගේම අනුන්ටත් හානියක් නොකර ඒ ශිල්ප පරිහරණය කරලා ධම්මේන ලද්දං ධාර්මිකව යමක් උපයාගෙන සෝභෝගානි එහෙම උපයාගෙන සාර්ථක ජීවිතයක් ගත කරන්න ඕන. සිප්පංච. ඒ ටික දිනු කර ගන්න ඕන. ශිල්පහා හැකියාව. ඊළඟට විනයෝච සුසික්ඛිතෝ. නවවෙනි කාරණේ. විනයෝච සුසික්ඛිතෝ. යායුතු මඟ පැත්තට එන්නේ. මංගල්‍යයක්. යායුතු මඟ. මනා හික්මුණු විනයක් ඇති බව. මනා හික්මුණු විනයක්. දස අකුසලෙන් තොරව ගත කරන ජීවිතය මනා හික්මුණු ජීවිතයක්. දස අකුසලයෙන් තොරව. ඒ කියන්නේ දස කුසල්හි පිහිටා කටයුතු කරන ජීවිතයක් මනා හික්මුණු ජීවිතයක් බවට පත් වෙනවා. විනයෝච සුසික්ඛිතෝ. අවමංගල පැත්තේ මොනවද ලියන්නේ? හික්මවා දියුණු කළ විනයක් නොමැති බව. හික්මවාගෙන දියුණු කරගත්ත විනයක් නැහැ. එයාට විනයක් නැහැ. ඔබට ඇහි විවිධ තැන්වල කටයුතු කරනකොට කිසි විනයක් නැහැ කියලා ඔබට චෝදනා ඇහි. අන්න එහෙම කෙනා ගමන් කරන්නේ අව මංගලයට. දැන් මේ කාරණා අපට පේනවා අපට දැනෙනවා කටපාඩම් තිබ්බට වැඩක් නැහැ. අපේ ක්‍රියාකාරකම් වලින් විනිවිද පෙනෙන්න ඕන. 10 වෙනි කාරණේ තමයි සුභාසිතාච යාවාචා. සුභාසිතාච යාවාචා. සත්‍ය වචන කතා කිරීම. දැන් අවමංගල්‍ය පැත්තේ තියෙන්නේ සත්‍යයෙන් තොර වූ වචන භාවිතය. ඒ කියන්නේ අසත්‍ය වචන භාවිතය, බොරු වචන භාවිතය. සත්‍ය වචන භාවිතයෙන් සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. සත්‍ය වචන භාවිතයෙන් සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. අපි සත්‍ය ක්‍රියා කරන්න ඕන. අපි පුරුදු කරලා තියෙන, අපි පුහුණු කරලා තියෙන දේවල් අපි ශක්ති බවට පත් කරලා ඒ ශක්තිය තවත් කෙනෙකුට ලබා දෙන්න පුළුවන්. ආශිර්වාද පිණිස සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. මගේ මෑණියන් වහන්සේ මේ දවස්වල තරමක ගිලන් ස්වභාවයෙන් ඉන්නවා. අපි මාවනල ප්‍රදේශයේ ඉතාමත්ම සම්භාවනීය හාමුදුරුවරු අපේ නිවසට වැඩමවලා ඊයේ
අපි සත්‍යක්‍රියා කළා. අපි ළඟ තියෙන ශක්තිය අපේ අම්මාගේ රෝග සුව වෙන්න කියලා මුදා හැරියා. දැන් මේ ධර්මානුශාසනාවත් අපේ අම්මා බොහොම සතුටින් අහගෙන ඉන්නවා. අද අම්මට හොඳයි. ඒ වචනවල සත්‍ය බලයට තියෙනවා කෙනෙක් සුවපත් කිරීමේ බලයක්. අපේ ධර්මදේශනාවේ දායකත්වයේ දරන අම්මා අප්පච්චිලා දුවලා පුතාලා හොඳට දියුණු කරන්න මේ සත්‍යවාදී බව මේක පාරමිතාවක්. සත්‍යවාදී බව සත්‍ය පාරමිතාවක්. තථාගත බුදුහාමුදුරෝ සාරා සංකේය කල්ප ලක්ෂයක් පූරිත පාරමිතාවක්. සත්‍යවාදී බව. මොකද සත්‍යවාදී කියලා කියන්නේ? ධර්මය මුල් කොටගත් වචන යහපත් කරුණු ඇතුළත් දේ සතුටින් ප්‍රියමනාප විදිහට ඉදිරිපත් කරනවා බොරු නොකිය. ධර්මයට සම්බන්ධව කතා කරනවා සත්‍යවාදීව ඇත්ත කතා කරනවා බොරු නොකිය. අපිට පුළුවන් එහෙම සත්‍යක්‍රියා කරන්න. දැන් ඕනෑම කෙනෙකුට පුළුවන්. උදාහරණයක් හැටියට අපි පන්සිල් ගමුකෝ. පන්සිල් අරගෙන කෙනෙකුට පුළුවන්. මම මගේ ජීවිතේ කිසිම දවසක මගේ ශරීරයට මත්වන දෙයක් මත්ද්‍රව්‍ය හැටියට කිසිම දෙයක් මගේ ශරීරයට මම ඒ ස්වභාවයෙන්ම ශරීරගත කරලා නැහැ. ඒ දේ සත්‍යයි. ඒ සත්‍යානුභාව බලයෙන් ඔබට යහපතක් වේවා මටද යහපතක් වේවා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඒ සත්‍ය මේ මහ පොළොව පවා කම්පා වෙන තරම් බලවත් සත්‍යයක්. සම්බුලා ජාතකයේ තියෙන එහෙම සත්‍යක්‍රියාවක්. සම්බුලා කුමාරී දානව රාක්ෂයාට ඒ මහා වනාන්තරේ අර සිසිල් පැන් ටිකක් නාගත්ත වෙලාවේ මුණ ගැහෙනවනේ. ඒ සත්‍යක්‍රියාවක් කළා. සදෙව්ලොවට අධිපති දේවාති දේව සක්‍ර දෙවියන්ගේ පඬුපුල් අස්න රත් වෙනවා. ඒ සත්‍යක්‍රියාවේ බලයට මනුලෝ වෙසෙන මිනිස්සු කරන බොහෝ දෑ දෙවියන්ට දැනෙනවා. දෙවියෝ දිව නෙතින් බලනවා. බලලා පිහිට විය යුතු හැම තැනදීම දෙවියෝ පිහිට වෙනවා. දෙවියන්ගේ විශේෂත්වය සුභාසිතාචයාවාච යහපත් වචන කතා කිරීම. මට මේ මංගල සූත්‍රයේ මේ විදිහට පරිේශනාත්මකව සාකච්ඡා කරනකොට මංගල සූත්‍රයේ අවස්ථා තුනක් මට හිතෙනවා. දැන් මේ දක්වා අපි සාකච්ඡා කළ කරුණු 10ක් තියෙනවා. මේ කරුණු 10 ඉගෙන ගන්න තරුණ දුවල පුතාලගේ අභිවෘද්ධියට ගොඩාක් ගැලපෙනවා. 1 සිට 10 දක්වා තියෙන කරුණු ටික ඉගෙන ගන්න වයස්වල ඉන්න තරුණ දුවල පුතාලට අතිශයින්ම ගැලපෙනවා. ඊළඟට 11 වෙනි කාරණේ සිට 25 වෙනි අවස්ථාව දක්වා භද්‍ර යෞවනයේ තරුණ ජීවිතයක් ගත කරන මධ්‍යම වයසේ ඉන්න අයට අතිශයින්ම ගැලපෙනවා. 26 සිට 37 38 දක්වා යන කාරණා ටික ජීවිතයේ සැඳෑ සමය ගත කරන වැඩිහිටි මව් දෙමව්පියන්ට ගැලපෙනවා. ගොඩාක් ගැලපෙනවා. ඒ තුලින් මම කියන්නේ නැහැ මේ 1 සිට 10 දක්වා තියෙන කාරණා මැදි වී අයට නොගැලපෙනවා කියලා. මේ මම පැහැදිලි කිරීම කරන්නේ වඩාත් යෝග්‍යයි මේ විදිහටත් අපිට යම් ආකාරයක වෙන් කර ගැනීමක් කරන්න පුළුවන්. එතකොට මේ සියල්ල අපි පුරුදු කරනවා පුහුණු කරනවා. දැන් මම මතක් කරන්නේ කාරණා 10ක් ළමා කාලයට ගැලපෙනවා කියලා. බලන්න 11 සහ 12 කාරණා දෙක අර මම මතක් කළ තරුණ කණ්ඩායමට ගැලපෙන හැටි.
ඒ පටන් ගන්නේ පස්වෙනි ගාථාව හැටියට මාතා පිතු උපට්ඨානං පුත්ත දාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං. දැන් ඔන්න තාරුණ්‍යයටපත් වෙච්ච අයගේ අර ළමා වයසෙන් මොහුකුරා ගිය අයට දැන් මංගල සූත්‍රය ඊළඟ කරුණු ටික පටන් ගන්නවා වගේ මට දැනෙනවා. මේක මගේ පෞද්ගලික අදහසක්. මට දැනෙනවා. අර මුල ටික පුංචි ළමයිට එහෙම ගොඩාක් ගැලපෙනවා. පතිරූප දේශ වාසෝච කියන ඒවත් පුංචි අයට ගැලපෙනවා. දැන් පුංචි දරුවන්ටත් හොඳ වටපිටාවක් හොඳ පරිසරයක් තියෙනවා නම් සිව් පිරිස ඉන්නවා නම් පින්කම් කරන්න පහසුකම් තියෙනවා නම් බුදු සසුනත් බැබලෙනවා නම් පුංචි දුවට පුතාට ධාර්මික ජීවිතයක් හදාගන්න පුළුවන්. පුංචි කාලේ ඉඳලම දැහැමි වුණාම සසර කරපු කුසල් විපාක දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යා ජීවත් වෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා. ඔය අම්මා අප්පච්චි දුව පුතා පන්සල් එකගෙන යෑමේ විපාකය ඒකනේ. චූටි කාලෙම දුව පුතා පන්සලට එක්කන් ගිහිල්ලා බුද්ධ වන්දනා කරලා බෝධි වන්දනා කරලා මහ බෝ මහ සෑ වන්දනා කරලා මේවා අපිට කියලා දුන්නේ අපේ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුව උන්වහන්සේට බුදු බවත් වෙන්න මහ සෑ මහ බෝ වන්දනා උන්වහන්සේ අපට හුරු කළා. එහෙම පුංචි දුවට පුතාට ඒවා කියලා දෙනකොට මොකද වෙන්නේ? සංසාරයේ සැඟවුණු කුසල් බෝමලුවේදී සෑමලුවේදී ඉදිරිපත් වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ දුව පුතා වැඩ කරන්නේ සාංශාරික කුසල බලයෙන්. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර කරන ලද කුසල. අකුසල් යටපත් වෙලා කුසල් ඉදිරිපත් වෙනවා. මොනතරම් වටිනවද? දැන් අපි එනවා 11 සහ 12. මාතා පිතු උපට්ඨානං මවට පියාට උවටන් කිරීම. අවමංගල පැත්තේ තියෙන්නේ මවට පියාට උවටන් නොකිරීම. අපි විවිධ ජනමාධ්‍ය වලින් අහන්නේ අවමංගල පැත්තට යන උදවිය දුවල පුතාලා තරුණ අය වැඩිහිටියොත් ඉන්නවා. අම්මා අප්පච්චිට নমස්කාර කරන්න ඕන. ආහාර පූජා කරන්න ඕන. පාන ආදිය පූජා කරන්න ඕන. ඇඳුම් පැළඳුම්, ඉඳුම් හිටුම්, සැප පහසුකම්, ඇඟ ඇතිල්ලීම්, සම්භාහනය කිරීම, නෑවීම, දෝවනය කිරීම මේ හැම දෙයක්ම අම්මා අප්පච්චි වෙනුවෙන් කරන්න ඕන. යම්කිසි කෙනෙක් මේ පරිේශණය කරගෙන යනින් ගමන් ඔබට මේ පැත්තට හරියක් දාන්න, යා යුතු මඟ පැත්තට හරියක් දාන්න පුළුවන් නම් ඔබ අම්මට තාත්තට දන ගහලා පසඟ පිහිටුවා වඳින කෙනෙක් වෙන්න ඕන. ආහාර පාන ආදී නොඅඩුව ලබා දෙන කෙනෙක් වෙන්න ඕන. ඇඳුම් වලින් පැළඳුම් වලින් හිගයක් නොකර ඇඳුම් පැළඳුම් අරන් දෙන කෙනෙක්. ඉඳුම් හිටුම් අධික සැප පහසුවෙන් gedara තියෙන හොඳම සැප පහසුකම් ටික අම්මා අප්පච්චිට ලබා දෙන තරුණයෙක් වෙන්න ඕන, තරුණියක් වෙන්න ඕන. ඇඟ ඇතිල්ලීම්, නෑවීම් ඒ සියල්ල තමන්ගේ අතින් සිද්ධ කරන කෙනෙක් වෙන්න ඕන. දැන් මේ ටික කරන්න බෑනේ ළමා වයසේ ඉන්න අයට. බැරිකමකුත් නෑ, ටික ටික පුළුවන්. එහෙම මුළු ජීවිතේම කැප කරලා අම්මා තාත්තා බලා ගන්න අවුරුදු 10 12 දුවල පුතාලත් අපේ රටේ ඉන්නවා, ලෝකේ ඉන්නවා. නමුත් අර අවුරුදු 20ක් 25ක් විතර ගිහිල්ලා ටිකක් වයසින් මුහුකුරා ගිය කෙනෙකුට මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඔබට ඒ පැත්තට ලස්සන හරියක් දාන්න පුළුවන්. මම මාතා පිතු ප ဋ ාණං කියන 11 12 කියන මේ කාරණා දෙකම අනුගමනය කරන උත්තරීතර කෙනෙක් කියලා හිත හදා ගන්න පුළුවන්. ඒ ටික තරුණ ජීවිතේ මම මතක් කරපු නිසා මම කොටස් වෙන් කරලා 26න් පටන් ගන්නවා කියලා කිව්වේ මම ටිකක් වැඩි හිටියයි. කාලේන ධම්ම ශවණං සුදුසු කාලේ බණ අහන්න. ඒකෙන් කියන්නේ නෑ මම මුලින් කියපු විදිහට පුංචි කාලේ බණ අහන්න හොඳ නෑ කියලා. පුංචි කාලේ, තරුණ කාලේ, වෘද්ධ කාලේ බණ අහන්න ඕන. වඩාත් වැඩියෙන් ධර්මයට යොමු වෙලා බණ අහලා ගොඩාක් දැහැමි ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔය 26න් පල්ලෙහැ තියෙන කාරණා ටික කාලේන ධම්ම ශවණං. ඒ මංගල පැත්තේ, අවමංගල පැත්තේ ලියන්නේ බණ නොඇසීම. සමහර උදවිය බණ අහන්න ආස නැහැ. බණ අහන්න ඕනි දේශනා කරන හාමුදුරුවෝ නිසා නෙමෙයි. බණ අහද්දි හාමුදුරුවෝ අඳුරන්න ඕනේ. ඒ අදාළ නැහැ. හාමුදුරුවන්ගේ නිකාය, හාමුදුරුවන්ගේ පන්සල
එකක්වත් අදාළ නැහැ. අපි අහන්න ඕනේ බණ. ඒ දේශනා කරන ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්මය අපිට පැහැදිලි නම් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් නම් ඒ ධර්මය අපි අවබෝධයට ගන්නවා මිසක දේශකයාණන් වහන්සේ අදාළ කරගන්න එපා. කාලේන ධම්ම සාකච්ඡා. හොඳට ධර්මයේ ශ්‍රවණය කරන්න. සවන බණ අහන්න බණ ධර්මයේ සාකච්ඡා කරන්න. ඒ කොහොම හොඳයි. ඉතින් මේ විදිහට එතන තියෙන කන්ති ඉවසීම, සෝව චස්සතා කීකරුව කටයුතු කිරීම, ඒක හැම වයසටම ගැලපෙනවා. සමනානංච දස්සනං ශ්‍රමණයන් වහන්සේලා දැකීමේ කැමැත්ත, කාලේන ධම්ම සාකච්ඡා 30 වෙනි කාරණය. සුදුසු කාලේ ධර්ම සාකච්ඡා කිරීම, වෘද්ධ භාවයටපත් වුණාම, වැඩිහිටි භාවයටපත් වුණාම එහෙම දැහැමි සාකච්ඡා කරන්න පුළුවන් දෙවියෝ අහගෙන ඉන්නවා. භූමියස්ත ආකාශස්ත අන්තරීක්ෂ දෙවිවරු අහගෙන ඉන්නවා. තපෝච තපෝ ගුණය, තපස, ඔය ලෝභය ද්වේෂය අරවා මේවා යටපත් කරලා ලබන. බ්‍රහ්මචරියං බඹසර වාසය කිරීම, අරිය සත්‍යාන දස්සනං ආර්ය සත්‍ය පසක් කර ගැනීමේ මාර්ගයේහි ගමන් කිරීම. මෙන්න මේ ගුණ ධර්ම ටික අපි දියුණු කරනවා නම් අපිට දියුණු කරන්න පුළුවන් නම් ඊටාම විශිෂ්ටයි. ඒ බව සිහිපත් කරමින් අපේ පුංචි හාමුදුරන් වහන්සේලා දෙනමත් සමග මේ අපි සාකච්ඡාවට ගත්ත සූත්‍ර දේශනාව අපි මේ මොහොතේ සූත්‍රයක් හැටියට දේශනා කරලා ධර්මානුශාසනාව නිමා කිරීමට බලාපොරොත්තු වෙන බැවින් ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලොකු කුඩා මව් දෙමව්පිය පුංචි දුවලා පුතාලා ඇතුළු හැම දෙනාටම අපි මතක් කරනවා මේ ධර්ම දේශනාවේ අපි සාකච්ඡා කළ ඒ වගේම සාකච්ඡා නොකළ සියලුම කරුණු පිළිබඳව හොඳ ගවේෂණයක් කරලා ධර්ම ඥානෙ වැඩි දියුණු කරගෙන අනුගමනය කරලා ඔබේ මුළු ජීවිතයම මංගල්‍යයෙන් යහපතෙන් පිරුණු උත්තරීතර උතුම් ජීවිතයක් බවට පත් කර ගන්නට මේ ධර්මානුශාසනාව හැම දිනාටම ගුරු උපදේශයක් බවට පත් වේවා කියන සුභාසින්සනයත් සහිතව අපි ධර්මානුශාසනාවේ ධර්ම සාකච්ඡාවේ කටයුතු අවසන් කරමින් සූත්‍ර දේශනාවක් හැටියට දේශනා කිරීමට බලාපොරොත්තු වෙනවා. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්ත්‍යා අභික්ඛන්ත වන්නා කේවල කම්පං 제තවනං ඕභාසෙත්වා යේන භගවාතේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්ත
කත්වා ඒකමං තං අට්ඨාසී ඒකමං තං තිතාකෝසා දේවතා භගවං තං ගාතාය අඤ්ඤවාසී බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංකමානසොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝච පුම්බේච කත පුඤ්ඤතාන්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහු සච්ඡං ච සිප්පං ච විනායෝ ච සුසික්ඛිතෝ සුභාසිතා ච වාචා ඒතං මංගල මුත්තමං මාතා පිතු පණ්ඩානං පුත්තාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං දානං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුන්තේච කතං යුතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කංතිච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචර්යං ච ආරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කତ୍වාන සම්බන්ධ අපරාජිතා සම්බන්ත සොත්තිං ගච්ඡන්ති තං තේසං මංගල මුත්තමං තේන සච්ච වජ්ජේන දුක්ඛා උපසමින්තු තේන සච්ච වජ්ජේන භයා උපසමින්තු තේන සච්ච වජ්ජේන රෝගා උපසමින්තු තේ සම්බ
බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොන්ති භවන්තු තේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහ නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංඋපද්දවේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහ නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංඋපද්දවේ නක්ඛන්ත යක්ඛ භූතානං පාපංගහ නිවාරණා පරිත්තස්සානුභාවේන අන්තු තේ සංඋපද්දවේ තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පන්ති හේතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හොඳයි, අපි අද දවසේ දේශනා කරන්නට යෙදුණු උතුම් මහා මංගල සූත්‍රය අපේ ගෞරවනීය පුංචි හාමුදුරන් වහන්සේලා සමග දේශනා කළා. අද මේ උතුම් සූත්‍ර ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මින් කටයුතු කරනවා ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් අමෘතා සුවඳ හඳුන් කෝරු නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඩාලි බට්ලර් සහ සමාගමේ
සන්නාම කළමනාකරු අනුර මාන්නප්පෙරුම මහත්මයා, එවැගේම ශාන්ත පෙරේරා මහත්මයා, බුවනෙක මනම්පේරි මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය, එවැගේම ශාමා අබේකෝන් මහත්මිය සහ කාලිංග බණ්ඩාර වනසුන්දර මහත්මයා අද ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා කාලිංග බණ්ඩාර වනසුන්දරගේ පියාණන් වහන්සේ වන ධර්මසේන වනසුන්දර පියතුමාට, එවැගේම දෙදෙනාගේම මව්පිය පාර්ශවවල ජන්මාන්තරගත වන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, එවැගේම ශාමා අබේකෝන්ගේ පියාණන් වන බලංගොඩ කරව්කැටියේ පදිංචි කරුණාරත්න අබේකෝන් සහ මෑණියන් වන චන්ද්‍රානී අබේකෝන්, කාලිංග වනසුන්දරගේ මෑණියන් වන රත්නපුර හංගමුවේ පදිංචි අයිරාංගනී ඇහැලියගොඩ මෑණියන්ට, එවැගේම එම දෙපළගේම දියණිය මහේසී පියුමානි භාග්‍යා වනසුන්දර සහ පුතුණුවන් වන අකිල කාවින්ද බණ්ඩාර වනසුන්දර යන අයගේ විවාහ ජීවිතයට ආශිර්වාද කිරීමටද මේ උතුම් පුණ්‍ය කර්මය තුළින් බලාපොරොත්තු වෙනවා ආශිර්වාද ලබා ගැනීමට. එම දෙදෙනාගේම සොහොයුරු සොයුරියන් හැටියට කටයුතු කරන අනුරුද්ධ බණ්ඩාර, අබේකෝන්, රේණුකා වනසුන්දර, ධම්මික බණ්ඩාර වනසුන්දර, සාගරිකා වනසුන්දර, තුෂාන්ත බණ්ඩාර වනසුන්දර යන අයට, එවැගේ මේ පවුල්වල සියලුම පිරිසට ආශිර්වාද කිරීමට, එවැගේ මෙම දෙපාර්ශවයේම ජීවත් සිටින සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට, සියලුම මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමට, එවැගේම වර්තමාන ලෝකයේ විවිධාකාරයෙන් රෝග පීඩාවන් වලට ගොදුරු වෙලා සිටින සියලුම දෙනාට තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එවැගේම විශේෂයෙන්ම ශ්‍රී සම්බෝධි මහා විහාරාධීශ්වර බෞද්ධ ආමාදිජාලයේ නිර්මාතෘවරව වැඩ සිට අපවත්ී වදාළ බෝධිසත්ව ගුණෝපේත බෞද්ධ ශාසන විශ්වකීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ පරම පූජනීය අපේ දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපවත්ී වදාළ සියලුම මහා සංඝරුවනට රට දෑ වෙනුවෙන් ජීවිත පූජා කළ සියලුම රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අනුව අද දවසේ සිද්ධ කරගන්නට යෙදුණු සියලුම පින් කුසල්, නමින් ජන්මාන්තරගත වන්නට යෙදුණු සියලුම ඥාතීන්ට, අපේ නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට, රණවිරුවන්ට එකසේ අත්පත් වීමෙන් ඒ හැම දිනාටම ඉක්මන් භවයකදී උතුම් නිර්වාණ ධර්මයම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ක්‍රියාව සිද්ධ කරන ඩාලි බට්ටල් සමාගමේ සියලුම කළමනාකාර මැතිතුමන් ප්‍රමුඛ සීල කාර්ය මණ්ඩලයට අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ශාමා බේකෝන් මහත්මිය සහ කාලිංග බණ්ඩාර වනසුන්දර මහත්මයා ඇතුළේ පවුලේ සියලු දෙනාට, බෞද්ධ ආමාදිජාලයේ අතිගෞරවනීය අපේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි කාර්ය මණ්ඩලයට, ලංකාවාසී ලෝකවාසී සියලුම පින්නතුන්ලාට මේ උතුම් ධර්ම දේශනා මේ පුණ්‍ය ක්‍රියාවෙන් ජනිත පින් කුසල බලයෙන් රෝග බය දුරු වේවා, මරණ භය දුරු වේවා, හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ અભිවෘද්ධිය උදා වේවා. ඊ타මත් මික්මන් භවයකදී හැම දිනාටම උතුම් නිර්වාණ ධර්මයම අවබෝධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේව යසීසුරු වැඩි දියුණු වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ ලක්වැසි ලෝවැසි ගිහි පැවිදි ඔබ අප හැම දිනාටම ලැබේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම්
නිවනින් නිවී සැනසීම ලබා ගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බෝධි වන්දනා